තෙරුවන් සරණයි හැම දිනාටම. දේශනාව පටන් ගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරුණික සම්දෙනාගේම අවසරයි ස්වාමීන් වහන්සේ ඇතුළු අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සියලුම සිත් සම්බන්ධව එක තැනක් තිබෙන චිත්ත වීති සම්බන්ධව. චිත්ත වීති. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ සිත් ටික ඉවරුනෙත් නෑ තාම? අකුසල් සිත් 12 කතා කළා. අහේතුක සිත් 18 කතා කළා. ඊළඟට කාම සෝබ නැත්නම් කාමාව කුසල් සිත් ටික අපි කතා කරේ නෑ. පටිසන්ධි සිත් ටික අපි කතා කරේ නෑ. ඒක පාට චිත්ත වීති වලට ගියේ කියලා. ඒකට හේතුව තමයි මේ අහේතුක සිත් වල අවසානයේ තිබෙන සිත් දෙකක් තිබෙනවා. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිතක්, ඒ වගේම උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සිතක් අඩංගු වන්නේ චිත්ත වීති වලට. එම නිසා අපිට චිත්ත වීති සිද්ධ කරන්නට කතා කරන්නට සිද්ධ වෙනවා. චිත්ත වීති දැනගන්න අත්‍යවශ්‍යයි. ඒකට හේතුව තමයි චිත්ත වීතින් කියන්නේ අපිට කොහොමද හිතක් හැදෙන්නේ කියන්නේ. දැන් අපි සූත්‍ර පිටකේ අපි සාකච්ඡා කරනවානේ අපි ඉන්ද්‍රියයන් වලින් රූප හදා ගන්නවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි. ඒක තමයි අපි දන්නේ. නමුත් අපි දන්නේ නැහැ හරියටම හිතක් හැදෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කොතනද හිත හැදෙන්නේ? කොයි වගේ ස්ථානයකද අපේ හිතේ සිත හැදෙන්නේ? කුසල් හරි අකුසල් හරි. එතකොට ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ චිත්ත වීතියකින්. ඒ නිසා චිත්ත වීති ගොඩක් තිබෙනවා. මම ඒකේ අත්‍යවශ්‍ය ටික පමණක් ඔබත් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු විදිහට අපි යමු මේ ස්ලයිඩ්ස් වලට. ඒ වගේම කාරුණිකව ඉල්ලීමක් කරනවා හැම දිනකටම මයික් එක මියුට් කරලා තියාගන්න අවසන් වෙනකම් ප්‍රශ්න අහන වෙලාව. හොඳයි. චිත්ත වීති. දැන් අපි දන්නවා මේ චිත්ත වීතිය නැත්නම් චිත්තයක් හරියට හැදෙන්න චිත්තක්ෂණ අවශ්‍ය වෙනවා. චිත්තක්ෂණ කියන්නේ හිතෙන් කියන්නේ චිත්තයක තිබෙන සුළු කොටස්. ඒකට ඒවා අපිට පේනවා ඒවා 17ක් සම්බන්ධ වෙනවා. නමුත් ඒ ප්‍රබල අරමුණක් ඇවිල්ලා චිත්තක්ෂණ 17ක් ගිහිල්ලා සිතක් ඇති වුණා. සමහර අවස්ථාවල චිත්තක්ෂණ 17ටම යන්නේ නැතුව වෙන වෙන ආකාරවලට චිත්ත හැදෙනවා. අපි අද මේ හැම දෙයක්ම යම්කිසි ක්‍රමයකට ඉගෙන ගන්නවා. හැබැයි ඊට කලින් මම යමක් කියන්න කැමතියි. මේ හැම චිත්තයක්ම අපි ගත්තොත් අතීත භවංගයක් වෙන්න පුළුවන්. අතීත භවංග පස්සේ භවංග චලන, භවංග උපච්ඡේද මේ හැම චිත්තයක් ඇතුළෙම තවත් තිබෙනවා කන කියලා ෂණ තුනක්. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයක් තුළම කියන්නේ චිත්තක්ෂණයක් තුළම අවස්ථා තුනක් තිබෙනවා. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. උපාද, තිති, භංග කියන තුන. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ කිසිම සිතක් ස්ථාවර නැහැ. ඇති වෙනවා,
පවතිනවා නැති වෙනවා. ඒ නිසා ඒක අත්‍යවශ්‍යම කාරණාවක්. ඒ වගේම මතක තියාගත යුතුයි. දැන් මේ චිත්තයන්ගෙන් රූප හදාගන්න ඕනේ අපි. දැන් මේ චිත්තයක් තුළ දුවන්නේ මොකක් හරි data ටිකක් නේ. ඒක රූපයක් කියලා කියන්නේ, ශබ්දයක් කියලා කියන්නේ, ඊළඟට ගඳ සුවඳක් කියලා කියන්නේ, රසයක් කියලා කියන්නේ, ඇඟට දැනෙන පහසක් කියලා හිතන්න. ඒ වගේම හිතට ආපු සිතක් කියලා හිතන්න. මේවා ඇතුලේ තියෙනවානේ data. දැන් මේ කියපු විදිහට රූප, කියන්නේ images වගේ, රූප වගේ data තියෙනවා. ශබ්ද වගේ data තියෙනවා. ඒ වගේම ගඳ සුවඳ වගේ data තිබෙනවා. දත්ත. ඒ වගේම රස, විවිධ රස ආකාරයේ data අපි තුල තිබෙනවා, ඇති වෙනවා. ඒ වගේම ස්පර්ශ වගේ data තිබෙනවා, සිත් වගේ data තිබෙනවා. අවසානයේ මේ මුල් පහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහත් අර මනසේ data එකට තමයි වැටෙන්නේ. අපි කියනවා පංචද්වාරාවජ්ජන කියන ඒ මූලික තැනින් මනෝද්වාරාවජ්ජනයට ගියා කියලා අපි දැන් කතා කර පොඩ්ඩක්. අපි කතා කරමු මේ හැම දෙයක්ම මේ අවස්ථාවේ මේ දවසේ. එතකොට මතක තියාගත යුතුයි ඒ රූප, දැන් රූප කතා කරනවානේ අභිධර්ම අපි තව දවසක කතා කරනවා එක. ඒ රූප තියෙනවා 28ක්. දන්නවා මහා භූත රූප 4යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ වගේම උපාදාය රූප, ඒ කියන්නේ මේ මහා භූත රූප 4 මුල් කරගෙන ඇති වෙන තවත් රූප 24ක් තිබෙනවා. ඔය 28න් 22ක්ම මේ උපාද තිති භංග කියන තුනට සම්බන්ධ වෙනවා. අත වශයෙන් මෙතන නැත්තේ කාරණා දෙකයි. ඒ තමයි විඤ්ඤාති රූප දෙකයි සහ ලක්ෂණ රූප 4යි. ඒ 6ට අදාළ වෙන්නේ නැහැ මේ උපාද තිති භංග කියන කාරණා තුන. ඒක නිසා තමයි අභිධර්මයේ ඔය චිත්ත වීති වල අවසාන හරිය මනෝද්වාර චිත්ත වීති වල කියනවා චිත්තක්ෂණ 17ක් යන්නේ නැතුවත් සිත් ඇති වෙනවා. අන්න ඒව ඇති වෙන්නේ ඒවයි. ඒ කියන්නේ අර වයින්ොත් ඇති වෙනවා. මොකද ඒකට හේතුව චිත්තක්ෂණ 17ක්ම අවශ්‍ය නැහැ. හැබැයි ඒක හොඳ සිත් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රබල සිත් නෙමෙයි. ඉතින් මට කියන්න අවශ්‍ය උනේ මුලින්ම මේ චිත්තයන් අපි දන්නවා චිත්තක්ෂණ 17ක් සාමාන්‍යයෙන් හොඳ අරමුණක් ආවම ප්‍රබල අරමුණක්. අපි ඒකට හොඳ කියනකට වඩා ප්‍රබල වෙන්නේ. කිසිම හොඳ ප්‍රබල අරමුණක් ආවම 17කට යනවා. මේ හැම චිත්තක්ෂණයක්ම ඒ thought moment එකක්ම උත්පාදයක් තියෙනවා, උපදිනවා, පවතිනවා, නැති වෙනවා, ඊළඟට පරිවර්තනය වෙනවා. අන්න ඒකයි මට මෙතනදී කියන්න අවශ්‍ය වුණේ. ඒ වගේ බිලියන ගාණක්, ට්‍රිලියන ගාණක්, ඊටත් වඩා ගාණක් පවතිනවා. ඊළඟට හොඳයි අපි චිත්ත වීති කතා කරන්න යන මේ දේශනාවේදී අපි මුලින්ම චිත්ත වීති සම්බන්ධව කාරණා ටිකක් අඳුනගෙන තියෙනවා. මෙන්න මේ ටික අඳුනගන්න එක අත්‍යවශ්‍යයි. වස්තු, ద్వාර, අරමුණු, විඥාන, වීති, විෂය ප්‍රවෘත්ති. මම බය වෙන්න එපා මේකට. මම විස්තර කරනවා. දැන් වස්තු කියන්නේ මේ ඇහැ කන නාසය දිව ඒවා ටික. ద్వාර කියන්නේ ඒ සම්බන්ධයෙන් අපි අර චක්කුද්්වාර, සෝතද්්වාර වගේ ගන්න ටික. අරමුණු 6 ඔබ දන්නවා. රූප, ශබ්ද ඒවා ටික. විඥාන 6ක් ඔබ දන්නවා. චක්කු, සෝත, ගාන, ජීවා වගේ. වීති කියන්නේ පංචද්වාර චිත්ත වීතිත්, මනෝද්වාර චිත්ත වීතිත්. මම කියන්නම් පංචද්වාර චිත්ත වීති 15ක් තියෙනවා. මනෝද්වාර චිත්ත වීති 9ක් තිබෙනවා. ඒතර 15යි 9යි චිත්ත වීති මූලික වශයෙන් චිත්ත වීති 24ක් තිබෙනවා. අපි මේකට බය වෙන්න හොඳ නැහැ. මූලික දේ ඉගෙන ගත්තම හරියි. ඊට පස්සේ 20ක් පවත්ති කියන්නේ මේ චිත්ත වීතියකට පංචද්වාරයකට හෝ මනෝද්වාරයකට එන අරමුණේ ස්වરૂපය කතා කරන තැන. ඒතර ඒවත් තිබෙනවා මෙතන 20ක් පවත්ති කියලා. මෙදින වස්තු 6 අපි දන්නවා චක්කු වත්තු, සෝත වත්තු, ගාහන වත්තු, જીවහා වත්තු, කාය වත්තු, හදේ වත්තු කියලා. දැන් මෙතන එකක් ඔබට පේනවා ඇති මේ ඇහැ වස්තුවක් වශයෙන් අරන් තිබෙනවා. අයි බේස් එකක් කියලා. සෝතේ බේස් එකක් කියලා අරන් තියෙනවා. nose, tongue, body සහ දැන් මෙතන මනස කියලා නෑ හදේ වත්තු. මොකද ධර්මයේ අභිධර්මයේ විශේෂයෙන්ම කියන දෙයක් තමයි මේ අත් වශයෙන්ම මේක අභිධර්මයටත් වඩා කතා කරන්නේ අටුවාවල. අභිධර්මෙත් මේක මොකද දැන් අටුවානේ ගොඩක් අභිධර්ම විස්තර කරේ පස්සේ කාලේ. ඒගොල්ලෝ කියන්න ගත්තා විශේෂයෙන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ මනස දැන් මෙතන හරිනම් එන්න ඕනේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. නමුත් මන දෙන්නේ නැතුව ඒ හදේ කියන එක දුන්නේ මනස බේස් වෙලා තියෙනවා. මනස කියන්නේ අටුවාවල කියනවා පාලි අටුවාවල විශේෂයෙන් අභිධර්ම අටුවාවල පවා විසුද්ධි මාර්ගෙත් කියනවා
මේ මනස තිබෙන්නේ හදවතේ ලේ ආශ්‍රය කරගෙන කියන. ඒතර ඒ නිසා මනසේ බේස් එක වෙන්නේ හදේවත්තු කියලා කියනවා. හැබැයි මේ විශේෂම පෙළේ නැහැ. අපි ධර්මයේ මා දැකපු මා කියවපු ප්‍රමාණයට නැහැ. මේක තියෙන අටුවාවල. ඉතින් ඒකේ යම්කිසි සත්‍යයක් නැත්තිම නෑ. මොකද මනසට එක ස්ථානයක් අපිට පෙන්වන්න බෑ. දැන් අපි දන්නවනේ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් නේ. ඒ චිත්තං සංයමේ සම්ති මොක්ඛන්ති මාරබන්ධ අසරීරං. ඒතර මනසට ශරීරයක් නැහැ. හැබැයි මේ අටුවාචාරින් වහන්සේලා කියනවා එහෙම නෙමෙයි මේ මනස කියන්නේ මනෝද්වාරය හැම වෙලාවෙම ආශ්‍රය කරගෙන වාසය කරනවලු හදවත. ඒ හાર્ට් එකේ තියෙන ලේ ආශ්‍රය කරගෙනලු වාසය කරන්නේ. ඉතින් එහෙම කියනවා. අපි එහෙම දැනට හිතාගමුකෝ. සම්මේවා ඉන්ද්‍රිය වශයෙන් නෙමෙයි අරන් තියෙන චක්කසෝද ගාන ජීවා කාය හදේ කියලා වත්තු වශයෙන්. අනිත් එක තමයි මේ දැන් ඔය මම පොඩ්ඩක් මෙතනින් අයින් වෙලා කරන්න පොඩ්ඩක්. දැන් අපි සූත්‍ර පිටකේ අපි දන්නවා මේ මදුපිණ්ඩික සූත්‍රය අපි ගත්තොත් ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රවල කියනවා මේ ඇහැ රූපයක් සමග එකතු වුණාම චක්කු විඥානයක් හට ගන්නවා කියලා. නමුත් අපිට තේරෙන්නේ ඇහැ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ කියන්නේ අපි බලෙන් කරන එකක් නෙමෙයිනේ. ඒක අපි බලෙන් කරන එකක් නෙමෙයි. ඇහැට වෙන දෙයක් ඒක. ඒතර අභිධර්මයේ කියනවා ඇහැ නෙමෙයි. ඇහැ ඇතුලේ තියෙන ඇහි සෙන්සිටිවිටි පාර්ට් එක. අපි කියන එකට චක්කු ප්‍රසාදය කියලා. මෙන්න මෙතෙන්ට තමයි අරමුණ එන්නේ. හරි? කන නෙමෙයි. කන ඇතුලේ තියෙනවා මේ සෝතප්පසාදය කියලා. කනේ සෙන්සිටිව් පාර්ට් එක. අන්න එතෙන්ට තමයි ශබ්දය අරමුණ වෙන්නේ. හරි? ඒතර නාසයට නෙමෙයි මේ අරමුණ ගන්න මේ ගඳ සුවඳ. නාසය තුල තියෙනවලු සෙන්සිටිව් පාර්ට් එක. අපි ඒකට කියනවා ගාහනප්පසාදය කියලා. දිව නෙමෙයි. දිව කියන්නේ දිව තමයි. නමුත් දිව ඇතුලේ විශේෂ ස්ථානයක් වෙන ජීවහප්පසාදය. හරි? ඉතින් මේ වගේ අර මේ ඒ ඉන්ද්‍රිය වල තියෙනවා පසාද කියලා ස්වરૂපයක්. ඒ උපයක් තියෙනවා. අපි සාමාන්‍ය කියන්නේ ඇහි අනේ ප්‍රසාදය තුල තමයි මේ ගන්නේ අරමුණ. අදාළ අරමුණ වැටෙන්නේ එතෙන්ට ඉම්පින්ච් වෙන්නේ හැදෙන්නේ. ඊට පස්සේ තමයි අර විඥාන ක්‍රියාවලිය හැදෙන්නේ. අපි අභිධර්මයේදී ඒක විශේෂයෙන් දකින කාරණාවක්. ඊළඟට අපිට පේනවා ద్వාර 6ක්. දැන් අපිට පේනවානේ දැන් අපි වීති කතා කරන්න ගියාම ద్వාර වශයෙන් මේවා ගන්න. ඇහැ කියන එක ద్వාරයක් වශයෙන් ගන්නවා. ඇහැ ඇතුලේ වෙන සියලු ක්‍රියාවලිය හරහා මගේ ඇහෙන් මම මේ රූපයක් අරගෙන ඒ තුලින් මගේ චිත්තයක් හැදෙන පාරට අපි කියන චක්කුද්්වාර චිත්ත වීතියක් කියලා. කනට ආපු අරමුණක් කරහා යන එක සෝතද්්වාර. ඒ වගේ ගාන ජීවහා කාය. මේ වචන ටික පොඩ්ඩක් පුරුදු වෙන්නයි ඕන මේක අපි හරියටම කතා කරන්න කලින්. ඊළඟට අරමුණු 6 මේක ඔබ දන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික. මේ ධම්ම කියන්නේ සිතවිල්ල, ධර්මයේ නෙමෙයි. මේවා විඥාන 6 මේකත් ඔබ දන්නවා. ඇහි විඥානය, කනේ විඥානය, ඒ වගේම නාසයේ විඥානය, දිවේ විඥානය, ඇඟේ විඥානය, මනසේ විඥානය. හරිද? හරි. වීති 6ට ආවා. මේවා මෙහෙමත් කියනවා. චක්කුද්්වාර වීතියත් කියනවා, චක්කු විඥාන වීතිය කියලා කියනවා. සෝතද්්වාර ඒ කියන්නේ එක මේක තවත් වචන සිනොනිම්ස්. ඒතර මෙතන මේ පංචද්්වාරය. ඒතර පංචද්්වාරය ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පහ අරමුණු කරගෙන ඇති වෙන චිත්ත වීති වලට කියන්නේ පංචද්්වාර. ඒවා 15ක් තියෙනවා. හරි? ඒවා ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ වටේන අරමුණු 15ක් තියෙනවා. මෙතන මේ මනෝද්වාර වීතිය ඒක මනෝද්වාර වීති කියන ගණයට යන්නේ ඒවා 9ක් තිබෙනවා. නමුත් ඔබ කලින් ප්‍රකාශ කරපු ආකාරයට කී සතිය මතක තියාගන්න මේ පහත් පංචද්වාර වීති වුණාට අන්තිමට මනෝද්වාර වීති වලින් තමයි ප්‍රොසෙස් වෙන්නේ. නමුත් මූලික අධීරයේදී මෙතන 15ක් වෙනවා. ඒක එක විදියක්. දෙවෙනි විදිය සමහර වෙලාවට මේ මනසට කෙලින්ම අරමුණු ඇවිල්ලා මනෝද්වාර වීතියක් වශයෙන් ප්‍රොසෙස් වෙනවා. ඇති වෙනවා චිත්තය. ඒ දෙකම තියෙනවා. ඒතර පංචද්වාර වීතිය කියන්නේ මූලිකවම අපි අරමුණු ගැනීම හරහා පස්සේ මනෝද්වාර වීතියකට ගිහිල්ලා චිත්ත හැදෙන විදිය. ඒ වගේම මනෝද්වාර වීති කියලා කියන්නේ දෙකක් තියෙනවා. මනෝද්වාර වීතියේ කාර්යභාරය දෙකයි. ඒකත් මම පෙන්නු කරා. එකක් තමයි පංචද්වාර වීතියෙන් එන අරමුණු ප්‍රොසෙස් කරලා දානවා. මනසට දාලා. දෙවෙනි එක මනෝද්වාර වීතියටත් කෙලින්ම අරමුණු වෙනවා. ඒවත් එයා ප්‍රොසෙස් කරලා වෙනම යනවා. ඒ කාර්යභාර දෙකම මනෝද්වාර වීතිය කරනවා.
හොඳයි. දැන් මෙන්න මේක තමයි මම අර කලින් කිව්වේ. දැන් චක්කුද්්වාර වීතියක් ඇහැ අරමුණු කරගෙන අර පංචද්වාරනේ මේවා. ඇහැ අරමුණු කරගත්ත චිත්තයක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ හතර වුණ. ඇහි සෙන්සිටිව් පාර්ට් එක ඔපේ අවශ්‍යයි. එතන තමයි අරමුණ ගැටෙන්නේ. ඊළඟ රූපයක් එකට එන්න ඕන. ඒ වගේම ආලෝකයක් තියෙන්න බෑනේ. අඳුරේ අපිට රූප දකින්න බෑනේ. ඒ වගේම මානසිකාරයක්, අවධානයක් ඔබේ තියෙන්න ඕන. මේ අවධානය ඔබ දැනුවත්ව කරන එකක් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? චෛතසිකවල කියනවා චෛතසික 7ක් හැම චිත්තයක් එක්කම පහළ වෙනවා. ඒක එකක් තමයි මානසිකාරය. මානසිකාරය කියන එක අපි ඕනකමින් කරන එකක් නෙමෙයි. නේ? ඕනකමින් කරන ඒවාට අපි කියන්නේ සති කියලා නේ. සති සම්පජන්‍ය වගේ ඒවා. ඒතර මානසිකාරය අපි හැම හිතකම චෛතසිකත් සමග වැඩ කරනවා. එතකොට ඇහි ඔපයක් අවශ්‍යයි. මේක ඇති වෙන්න රූපයක් අවශ්‍යයි, ආලෝකයක් අවශ්‍යයි, අවධානයක් ඕන. සෝතද්්වාරයක් වීතියක් ඇතිවන්න කනේ ඔපේ මං කිව්වා සෙන්සිටිව් පාර්ට් එක කනේ ශබ්දය, ඒ වගේම අවකාශය. ආලෝකයක් ඕනේ අවකාශය. අවකාශයක් අවශ්‍යයි. හඬ නිර්මාණය වෙලා යන්න අවධානය දෙන්නත් අවශ්‍යයි. ගානද්්වාරේ නහයේ තියෙන සෙන්සිටිව් පාර්ට් එක. එතන තමයි ගඳ සුවඳ වැටෙන්නේ. ඒ කියන්නේ එතන තමයි වැදෙන්නේ හරියට. ඊළඟ ගඳ සුවඳ වායෝ ධාතු හමන්න එපා. ගඳ සුවඳ හමන්න ඕන. ඒක තමයි පැතිරලා යන්නේ. ඒකට ඒකත් අවශ්‍යයි. අවධානයක් ඕන. දිව සෙන්සිටිව් පාර්ට් එක කියනවා ජීවහප්පසාද කියලා. රසය අවශ්‍යයි. ආපෝ ධාතු මේ දිවට මොකක් හරි යන්න අපිට පේන තිත වැగిරෙන ගතිය අවධානය. කායද්්වාරය එතනත් ශරීරයේ තියෙන අර පොට්ටබ්බ මේ තැන කායප්පසාදය ඇවිල්ලා කාය පොට්ටබ්බේ ඇවිල්ලා කායප්පසාදේ තමයි වදින්නේ. ඒතර පටවි ධාතුවක් අවශ්‍යයි. දැනීමක් සොලිඩ් ගතියක් ඕන. මොකද අපිට අපේ මේ ඇඟ දැන් මෙතන මම පුටු වාඩිලා ඉන්න ඔබ වාඩිලා ඉන්න ඔබට දැනෙන්න ඕන. පටවි ගතියක් තියෙනවා. කායද්්වාරය හැදෙන්න පස්සේ අවධානය. මෙන්න මෙතන විශේෂයි. මනෝද්්වාරය මම ඔබට පෙන්눔 කරා හදේවත්තු ආශ්‍රය කරගෙන මේක හැදෙන්නේ. හදේවත්තු කියන්නේ මේ හදවත ඇතුලේ ලේ මේ හાર્ට් එකේ ලේ ගමන් කරනවානේ. ඒ හදවත ඇතුලේ ලේ ආශ්‍රය කරගෙනලු ලේ ආශ්‍රය කරගෙන තමයි රුධිරය ආශ්‍රය කරගෙන තමයි මනස තියනවා කියලා කියන්නේ. අටුවාවක් තියෙනවා. හදේවත්තු තියෙනවා. ඒකට චිත්තය අවශ්‍යයි. ධම්මාරම්භනේ. භවංගය මෙන්න මේක අපි අද කතා කරන්නේ. හැම චිත්තයක්ම මෙතනින් තමයි යන්නේ. භවංගය කියන්නේ මේ ගිය ආත්ම වලින් අපි ගේන චිත්තය. ඒක දැන් ඒක අපේ ඇඟේ තියෙන අපේ මේ හිත ඇතුලේ තියෙනවා. ඒක හරහා තමයි අනිත් චිත්ත ඇතිවන්නේ. ඒතර භවංගය අවශ්‍යයි. එතකොට දැන් මේකට පඨවි ඕනේ නැහැ, ආපෝ ඕනේ නැහැ, තේජෝ ඕනේ නැහැ, වායෝ අවශ්‍ය නැහැ, ආලෝකෝ ඕනේ නැහැ, අවකාශය ඕනේ නැහැ. මේකට භවංගය විතරයි ඕනේ. මේ මනස වැඩ කරන්න භවංගය විතරයි අවශ්‍ය වෙන්නේ. භවංගය අත්‍යවශ්‍යයි මොකද? ඒක තමයි අපි ගිය ආත්ම වලින් ආපගෙන අපේ මානසිකාරය. මානසිකාරය කියන අවධානය. හොඳයි. පංචද්වාර වීති, මනෝද්වාර වීති. දැන් අපි දැන් චිත්ත වීති වලට අපි දැන් ආවා. ෆයිඩෝ ප්‍රොසෙස්, ඒතර චක්කු සෝත ගාන විභාග කාය කියන පහ ප්‍රොසෙස් වෙනවා. ඒකට අපි කියනවා ඒ බඳු චිත්ත වීති වලට කියනවා පංචද්වාර වීති. ඒතර මනස සම්බන්ධව චිත්ත වීතිය වෙනම ගන්නවා. නැත්නම් මයින්ඩ් ප්‍රොසෙස්. මනෝද්වාර චිත්ත වීතිය මිශ්‍ර චිත්තද්වාර වීතියක් ලෙස දැක්වේ. එය චිත්ත වීතියක් වශයෙන් සහ අරමුණු ලබන ద్వාරයක් වශයෙන්. මම ඔබට කලින් කිව්වා මේ පංචද්වාරයෙන් එන data දත්ත ටික මනෝද්වාර වීතියක් කරහා තමයි process වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ චිත්ත බවට පත්වන්නේ. ඒතර ඒක තමයි එක කාර්යභාරයක් මනෝද්වාර වීතිය කරන. දෙවන කාර්යභාරය තමයි මනෝද්වාර වීතියක් තුල උනත් කෙලින්ම මනසට අරමුණු වෙනවා. දැන් අපි සමහරවිට අපි පංචද්වාරයෙන් අරමුණු ගන්නෙ නැහැ. අපි මේ ගමුකෝ දැන්. අපි හිතමු දැන් මෙහෙම හිතමු අපි අරමුණු ගන්න අපි නිදි. අපි නිදාගත්තට අපි අරමුණු ගත්තේ නැති වුණාට අපි මැරෙලා නැහැනේ. මොකක් හරි වැඩ කරනවා. අන්න ඒ භවංගේ වැඩ කරනවා. එතකොට සමහර වෙලාවට වෙනවා කෙනෙක් කියන්න පුළුවන් පංචද්වාරයෙන් ගත්ත අරමුණක් තමයි මේ ඊළඟට ආයෙ ප්‍රොසෙස් වෙන්නේ නිකන්. එහෙමත් කියන්න පුළුවන්. අන්න ඒව කෙලින්ම එනවා. එහෙම එනවනේ නේ. දැන් හිතන්න කෙනෙක් යනවා වැක්සිනේෂන් එකක් කරගන්න. කෙනෙක් යනවා කෙනෙක් හමුවන් ඉස්සරේ කාලේ වගේ. ඒතර ගියපු එක දැන් මතක් වෙනවා. ඒතර ඒක මතක් වෙන්නේ දැන් ඒක සමහර ලාවට කෑමක් වෙන්න පුළුවන්. ඊළ ආහාර පානයක් ගත්ත එක. දැන් ඒව පේන්නේ නැහැ. දැන් පේන්නේ එතන හරහා ආපු සිතක් එන්නේ. ඒතර ඒක ඇහත් නෙමෙයි, කනත් නෙමෙයි, දිවත් නෙමෙයි, ශරීරයත් නෙමෙයි, මොකක්ද නාසයත් නෙමෙයි. ඒක අරමුණ. ප්‍රොසෙස් වෙච්ච අරමුණක් කෙලින්ම එනවා මනෝද්වාරයට.
එතකොට මනෝද්වාර වීතිය අරමුණු දෙකයි, කාර්යභාරය දෙකයි. එකක් තමයි පංචද්වාරයේ ප්‍රොසෙස් කිරීම මේ මොහොතේම, අනිත් එක තමයි කෙලින්ම මනෝද්වාරයට එන ඒවත් ප්‍රොසෙස් කරලා දාන එක. ඒක දෙකක් වශයෙන් අපි දකින්න අවශ්‍යයි. එම නිසා මේ මනෝද්වාරයට අදාළව මෙම චිත්ත වීතිය ක්‍රියා කරන විට අපි ඒකට කියනවා සුද්ධ මනෝද්වාර වීතියක්. සුද්ධ මනෝද්වාර වීතිය කියලා මේකට අපි කියනවා. ඒ කියන්නේ අර පංචද්වාරය ප්‍රොසෙස් කරන්නේ නැති වෙලාවට කෙලින්ම මනෝද්වාරයට ඇවිල්ලා වීතියක් වෙනකොට අපි කියනවා සුද්ධ මනෝද්වාර වීතිය කියලා. මෙන්න මේක තමයි විශේෂ ප්‍රවෘත්ති. ඒක අත වශයෙන්ම මෙතන මේ 6 කියන එක බැහැර වෙන්න අවශ්‍ය දෙයක්. විශේෂ ප්‍රවෘත්ති කියලා අපි එහෙම ගමු. විෂය ප්‍රවෘත්ති කියලා කියන්නේ අර මම කියන අරමුණේ ස්වરૂපය කියලා. එතකොට දැන් ඔබට පේනවා ඇති මේ පංචද්වාර වීති 15ක් තියෙනවා. මනෝද්වාර වීති 9ක් තියෙනවා. පංචද්වාර වීති 15ට එන අරමුණක් තියෙනවානේ. ඒක වීති වලට ඒ 15ට සමහර අරමුණු තියෙනවා හොඳම අරමුණු, බලවත් අරමුණු. කියන්නේ බොහොම තද, බොහොම එක්කෝ බලවත් අකුසල් සිතක්, බලවත් අකුසල් අරමුණක්, එක්කෝ බලවත් කුසල් අරමුණක්. එතකොට ඒකට ඒබඳු අරමුණක් ඇවිල්ලා මේ එකක් හරි ප්‍රොසෙස් වෙනකොට අපි කියනවා ඒ අදාළ චිත්ත වීතිය ඇතුලේ දුවන්නේ අතිමහන්ත ආරම්මණයක් කියලා. බොහෝම බලවත් අරමුණ. අපි කතා කරමු මොනවද ඒවා කියලා. සමහර වෙලාවට මහන්ත ආරම්මණයක්. එච්චරම බලවත් නෑ. හැබැයි නරකමත් නෑ මහන්ත ආරම්මණයක්. ඒ වගේම තියෙනවා. සමහර වෙලාවට පරිත්ත ආරම්මණයක්. පරිත්ත කියලා කියන්නේ බලවත් නැහැ. ඒක. සමහර ලාවට very slight අති පරිත්ත. බොහොම බලයෙන් අඩු ආරම්භ. මේක බලයෙන් අඩු, මෙහි බොහොම බලයෙන් අඩු ආරම්භ. බලවත්කම. මේ පැත්තට ගියාම මේකේ තියෙන වෙන කතාවක්. මේ මනෝද්වාර වීති වල. මේකේ ඔබට පේනවා මෙන්න මෙතන තියෙන චිත්තක්ෂණ 17ක් සහිත මනෝද්වාර වීති, චිත්තක්ෂණ 17ක් රහිත ඒවා. දැන් මේ ඔක්කොටම චිත්තක්ෂණ 17ක් තියෙනවා. දැන් පංචද්වාර වීති 15ටම චිත්තක්ෂණ 17ක් ප්‍රොසෙස් විය යුතුමයි. අනිවාර්යයෙන්ම චිත්තක්ෂණ 17ක් තුල දුවන්න ඕනේ. නමුත් මනෝද්වාර වීති 9 චිත්ත වීති වර්ග දෙකක් තිබෙනවා. මේ තියෙන්නේ එකම වචන දෙක තියෙන මේ විභූත අවිභූත. විභූත කියන්නේ clearly, අවිභූත unclearly. මෙතෙන්ටත් වෙනවා. මේ දෙක දුවන්නේ චිත්තක්ෂණ 17ක් නැතුව. ඇයි ඒ හේතුව? ඒ මනෝද්වාර වීති වල තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඒ මනෝද්වාර වීති වර්ග දෙකේ මේ රූප ප්‍රමාණය නැත්නම් රූප වැඩ කරන ප්‍රමාණය 22ක්. 22ක්. මොකද ඒකට හේතුව අපි කොහොමද ගන්නෙ? චිත්තක්ෂණ 17ක් යන්න තරම් ඒවා අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව ඊට කලින් ඒවා නිර්මාණය වෙනවා. අපි පස්සේ ටිකක් වැඩිපුර කතා කරමු. මොකද ඒකට හේතුව ඒ ටිකේ අත්‍යවශ්‍යතාවයක් නැහැ 17ක් යන්නේ. ඉතින් ඒ නිසා චිත්තක්ෂණ 17ක් සහිත ඒවා සහ රහිත ඒවා කියලා එතන වෙනසක් තියෙනවා. දැන් මේ තියෙන 15 පංචද්වාරාවේ චිත්ත විදි 15 මේකේ තදාරම්මණයෙන් අවසන් වෙන විදි 1යි, ජවණෙන් 2යි, වොත්තපණෙන් 6යි, භවංගෙන් අවසන් වෙලා නිෂ්ක්‍රීය මෝග වාරයක් වෙනවා 6යි. මේවා වැඩක් නැහැ. මේවා බලවත් නැහැ කොහොමද? අත වශයෙන්ම මේකේ බලවත්කමක් තියෙන මේ ජවනි දක්වා ඒවා තමයි. මොකද දැන් ජවන්නේ අපේ කර්ම හදන්නේ නේද? ජවනේ තමයි අපේ කර්ම හදන්නේ. අපි කතා කරන්න මත්ය වශයෙන් එකක්. එතකොට අපිට පේනවා වර්ග 4ක් තිබෙනවා. එතකොට මේවයි අපිට පේන්නේ මේක ඇවිල්ලා ලොකු මාරමුණක්, අතිමහන්ත, මේක ඇවිල්ලා මහන්ත, මේක ඇවිල්ලා පරිත්ත, මේක අතිපරිත්තනේ. බලමු. ඔන්න ආව අපි පළවෙනිම චිත්ත වීති සටහනට. මේක හොඳට බලා ගන්න වෙනවා මෙතන. එතකොට දැන් ඊටාම ප්‍රබල අරමුණක්, බලවත් කුසල අරමුණක් හෝ අකුසල අරමුණක් ආවම මෙන්න මේ විදිහට තමයි ඒකේ අවසන් වෙන්නේ. මේ 17ක් හරි පිළිවෙලට යනවා. මේ බඳු චිත්ත වීති දැන් පංචද්වාරා වචන චිත්ත වීති 15 මේ බඳු චිත්ත වීති එකයි තියෙන්නේ. දැන් ඔය ගොඩක් කට්ටිය මේ 17 කියන විතරයි. අනිත් ඒවා දන්නේ නැහැ. එතකොට පංචද්වාරා වචන චිත්ත වීති වල එකම එක චිත්ත වීතියයි හොඳටම මේ 17 ගමන් කරන්නේ. දැන් මට ඔබට අවශ්‍යයි පෙන්වන්න මෙන්න මෙහෙමද. ඔබට පේනවා ඇති
දැන් මෙතන මේ තියෙන චිත්තක්ෂණ 1 2 3 4යි 5 6යි 7යි 8යි ජවන 7ක් දුවනවා. ප්‍රදාරම්මන 2ක් තියෙනවා. එතකොට මට කියන්න අවශ්‍යයි මෙතන තිබෙන භවංගයට අදාළ චිත්ත 3ක් චිත්තක්ෂණ 3ක්. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද. මම අහන්න කැමති මේ භවංග චිත්තයන්ට අරමුණු වන්නේ මොකද්ද? මේවට අරමුණු වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මද මොනවද මේකට අරමුණු? මම කැමති කායින් හරි අහන්න. පොඩි සාකච්ඡාවක් හදාගන්න. මෙතනින් එහාට. මොනවද මේ පහට මේ තුනට අරමුණු වන්නේ? දැන් අපි දන්නවනේ දැන් පංචද්වාර වජ්ජනෙට ගියාම අපි බාහිරින් අරමුණු ගන්නවනේ. දැන් හැබැයි භවංග ගුණත් වැඩ කරනවා. ඒත් භවංග වලට අරමුණක් තියෙන පේ වැඩ කරන්නේ. ඒත් භවංග චිත්තක්ෂණ තුනට භවංගේ තියෙනවා. නමුත් චිත්තයක් ගන්නකොට භවංග චිත්තක්ෂණ තුනක් වැඩ කරනවා. මේ භවංග චිත්තක්ෂණ තුනට මොකද්ද තියෙන අරමුණ? කාටද කියන්න පුළුවන්ද? මයික් එක අන්මියුට් කරලා කියන්න. නැත්නම් අපි කියන්න. දැන් භවංගේ කියලා කියනවානේ. මේ භවංගෙට අරමුණු වෙන්නේ මොකද්ද? දැන් අපිට දැන් භවංගේ හරියේදී අරමුණු වෙනවනේ මොකක්ද? ඊට පස්සේ අපේ ඇඟට එනවානේ. ඒ වයිදී අපි දන්නවා මොනවාද කියලා. වර්තමාන රූපය අපි ගන්නවා. වර්තමාන ශබ්දය, වර්තමාන ගන්ධය, වර්තමාන රසය, වර්තමාන ස්පර්ශය, මේ වර්තමාන සිත. අපි ඒවා දන්නවා. ඒ අරමුණු අපි දන්නවා. හැබැයි භවංගෙටත් අරමුණු තියෙනවා. ඒ හරිය මොකද්ද වැඩ කරන්නේ? භවංගේ හරිය මොකද්ද වැඩ කරන අරමුණ? භවංගෙට වැඩ කරන්නේ ගිය ආත්මේ අපි මරුණනේ. සුත චිත්තය ඔය භවංගෙම නේද? ඔය භවංගේ කෑලි. භවංගෙම තමයි. සුත චිත්තය හැදලා මරුණා අපි. මේ මැරිච්ච මොහොතේම අපට ඇති වෙනවා පටිසන්ධි චිත්තය. අන්නේ පටිසන්ධි චිත්තයෙන් තමයි අපි උපදින්නේ. දැන් අපි ඕක කතා කරනවා. ඊළඟ දවසකදී මම කතා කරන්න පටිසන්ධි චිත්තයට සම්බන්ධව. මේ පටිසන්ධි චිත්තයට අරමුණු වෙන්නේ කාරණා තුනක්. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔන්න ඔය තුනෙන් එකක් තමයි මේ ජීවිතේ. අපි ජීවිතය ගත කරනවානේ. මේ ජීවිතේ අපි සිතක් හදාගන්නකොට ඒ හිත යනවනේ භවංග හරහා. ඒ භවංග හරහා යනකොට ඒ භවංග ගන්නේ අන්න ඒ පටිසන්ධි චිත්තය ගත්ත කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්තට අරමුණු වෙච්ච කාරණා. හරි නේද? එහෙනම් මතක තියාගන්න චිත්ත වීතිවල අපි වර්තමාන අරමුණට එන්නේ නැහැ මුල හරියට. මේ වර්තමාන අරමුණක් අපිට ගන්න බෑ. ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න අපි නොදැනුවත් බොහෝම අපිට සූක්ෂම තැනකදී මේක පටන් ගන්නෙ පටිසන්ධි චිත්තයට අරමුණු වෙච්ච කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත තුල තිබෙන අරමුණක් තමයි මුලින් වැඩ කරන්නේ. හරිද? දැන් අපි ආයෙමු ඊළඟට. දැන් මෙතනනේ මම ඔය කිව්වේ. මම දැන් උඩ පෙන්නුවේ මෙන්න මේ තුන. දැන් මේක භවංග සෝතේ තියෙනවා. ඉතින් භවංග සෝතේ හිමම නැහැ. ඉතින් හැම වෙලාවෙම මේ දැන් දෙනවනේ. භවංග වැඩ කරනවා. දැන් ඔය අතරේ මම රූප බලනවා. මම ඇහෙන් මොකක් හරි රූපයක් ගන්නවා, කනෙන් ශබ්දයක් ගන්නවා. මොකක් හරි මම බාහිර අරමුණක් ගන්නවා. එතකොටම මොකද්ද වෙන්නේ? මේ තුන කැඩෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ භවංග චලන, භවංග අතීත භවංගත්, භවංග චලන, භවංග උපච්ඡේද කියලා ආයි භවංගට යනවා. අපි නිදාගත්ත වගේ වෙලාවක මොකද අරමුණු ගන්න නැහැ නේද? නමුත් මම බාහිරින් අරමුණක් ගත්ත ගමන්ම භවංගේ කඩලා යනවා. භවංගේ කියන්නේ භවංගේ නැති වෙනව නෙවෙයි. භවංග සම්තතිය කැඩෙනවා. කැඩිලා කියන්නේ මගේ අරමුණ ප්‍රොසෙස් කරනකම් කැඩලා තියෙනවා. ඊට පස්සේ වෙන්නේ ඊට අදාළ ඉන්ද්‍රියේ ආවර්ජනය සිද්ධ කරනවා. කොහොමද වෙන්නේ? දැන් හිතන්නකෝ මෙතන රූපයක් ගත්තා කියන්නකෝ. දැන් මම රූපයක් බලනවා. ඔබ දිහා බලනවා මේ zoom එකේ. බලනකොට මේ රූපය මගේ ඇහි ඔපයට ගිහිල්ලා වදිනවා. චක්කුප්පසාදේ වදිනවා. මම ඔබව දකිනවා zoom එකෙන්. ඒක ඇවිල්ලා මෙහෙම වදිනවා. මේක මම දැනුවත්ත වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද මම මෙතනම බලන් ඉන්නේ නැහැ නේ. නේ කොහොම වෙනකොට ඒක දැනුවත්ත වෙන්නත් පුළුවන් දැනුවත් වෙන්න. මොකද ඒක වෙනවා ඒ වැඩි. තාම අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක වර්තමාන රූපේ ඔන්න දැන් තමයි ඇති වෙන්නේ. දැන් උඩින් තිබුණේ මේ පටිසන්ධි චිත්තයට අදාළ අරමුණක් තිබුණේ. මෙතෙන්දී ඒක කැඩිලා දැන්
කියන්නේ මදකට කැඩෙනවා මේ process එක කරගන්නක නැවතත් එතෙන්ට යනවා. මොකද අපි මැරෙලා නැහැනේ. ඒතර එතෙන්දි වෙන්නේ ඔන්න රූපය ඇවිල්ලා වැදිලා මගේ චක්කුපසාදේ එක්ක නැත්තම් ශබ්දය ඇවිල්ලා මගේ සෝතප්පසාදේ වැදිලා එක්ක ගන්ධය ඇවිල්ලා මගේ මොකක්ද ගානප්පසාදේ වැදිලා එහෙම වෙනවා. වෙච්ච ගමන්ම ඊළඟට වෙන්නේ මොකද්ද? විඥාණය හට ගන්නවා. අදාළ විඥාණය. දැන් මම නැවතත් මේ පොඩ්ඩක් අයින් කරලා පොඩි ප්‍රශ්නයක් අහන්න යනවා. දැන් හිතන්න දැන් මම ඔබව දකිනවා මේ zoom එකේ. දැක්කම මෙනේ රූපේ ගිහලා මගේ චක්කුප්පසාදේ වැඩෙනවා. මගේ භවංග ටික මදකට පෝස් වෙනවා. නවතිනවා. ඒ භවංග වැඩේ නවතිනවා මදකට. කියන්නේ සම්පූර්ණයෙන් විනාශ වෙන්න බෑ. නැත්නම් මැරෙන්න බෑ. ඒක මදකට නැවතිලා භවංගේ ඉඩ දෙනවා process එකක් කරගන්න. මගේ ඉන්ද්‍රියයන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඉඩ දෙනවා. ඊට පස්සේ වෙන්නේ දැන් ඔන්න මේ අරමුණ මගේ පසාදේ වද්දවන්නේ එක චිත්තයක් කරහා. ඒකට කියනවා ආවජ්ජන චිත්තය කියලා. එදා මම කිව්වා මෙතන. ඒ කියන්නේ දැන් ඔන්න මම හිතන්නේ දැන් ඔබ ඉන්නවා මෙතන. මම මගේ ඇස් දෙක මෙතන තියෙනවා. ඕක මෙතෙන්ට ගේන්නේ, ওই රූපෙ මෙතෙන්ට ගේන්නේ ආවජ්ජන කියන හිතෙන්. අදාළ ඉන්ද්‍රිය ආවජ්ජන හිත. මේ අපි කියන එකට ආවර්ජන හිත කියන. එතකොට මේ චක්කු ආවර්ජණය වෙන්න පුළුවන් සෝත ගාන ගෙනල්ලා තාම විඥානි හටගත්තේ. හරි? තාම අපි දන්නේ නැහැ. මේක අපිට නොදැනුවත් වෙන වැඩක් තාම. දැන් ඔන්න ඇවිල්ලා ඒ ආවර්ජන සිත අදාළ ආවර්ජන සිත අදාළ ඉන්ද්‍රියට අදාළ ආවර්ජන සිත කරන්නේ අරමුණ ගෙනන්න මගේ චක්කුප්පසාදේ හෝ සෝතප්පසාදේ තියෙනවා. තිබ්බ ගාම මට වෙන්නේ මොකද්ද? ඒ අදාළ ඉන්ද්‍රියේ මගේ දැන් මෙතන ඇහැ මම දන්නේ නැහැ තාම. ඒ අදාළ ඉන්ද්‍රියේ අරමුණු මාත්‍රයක් ඇති වෙනවා. දැන් මෙතන රූපේනේ වර්ණ මාත්‍රයක් ඇති වෙනවා. වර්ණේ නෙමෙයි අපි සූත්‍ර පිටකේ කියන්නේ වර්ණය කියලානේ. වර්ණ මාත්‍රයක් ඇති වෙනවා. දැන් මේකෙන් මොකද්ද කියන්නේ? මේ රූපය උනත් අපට පේන්නේ කොච්චර මේක පැවතිලාද? උපාද ස්ථಿತಿ භංග වශයෙන් මේ අතීත භවංග භවංග චරණ භවංග උපච්ඡේද පංචද්වාරාවජ්ජනේට ගියාමනේ මේ අපට වර්තමාන රූපේ හරි අපට පේන්නේ. අපට රූපෙත් පේන්නේ ගොඩාක් පැවතුනයින් පස්සේ. අපි හිතන රූපේ අපි කෙලින්ම දකිනවා කියලා නෑ. ඒ රූපේ අරවයි ගිහිල්ලා නෙන්නේ. භවංගයටත් ගිහිල්ලා එහෙම එන්නේ. ඊළඟට දැන් ඔන්න මට වර්ණ මාත්‍රයක් ඇති වෙනවා. ශබ්ද මාත්‍රයක් ඇති වෙනවා. මට දැනෙනවා. මම තාම දන්නේ නැහැ මොකද්ද කියලා. මොන වර්ණයක්ද මොන ශබ්දයක්ද මම හැබැයි මගේ ඉන්ද්‍රිය දන්නවා. දැන් මෙන්න මෙතන මොකක් හරි ඇවිල්ලා තියෙනවා කියලා. ඒක දන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එකත් ඊළඟට බොහොම වැදගත් කාරණාවක්. ඊට පස්සේ වෙන්නේ අදාළ විඥානය හැදුනා. ඊට පස්සේ කරන්නේ ඒ අදාළ විඥාණයෙන් ගත්ත ඒ වර්ණ මාත්‍රය හෝ ශබ්ද මාත්‍රය හෝ ගන්ධ මාත්‍රය හෝ රස මාත්‍රය හෝ ස්පර්ශ මාත්‍රය හෝ චිත්ත මාත්‍රය පිළිගැනීමක් කරනවා ඔබගේ චිත්ත පරම්පරාව. අපි කියන සම්පටිච්ඡන චිත්තයක් නිර්මාණය වෙලා. ඒක පිළිගන්න ඔබගේ අභ්‍යන්තරේ පිළිගන්න. ඊට පස්සේ කරන්නේ ඒක සම්තිරණ ඒක පරීක්ෂා කරලා බලන්න. තීරණය කරන්නේ පරීක්ෂා කරලා බලන්න. ඒක ඒ අදාළගත අරමුණ පරීක්ෂා කරන්න. තාම ඔබට යමක් කරන්න පුළුවන්ද? ඔබට තාම යමක් කරන්න පුළුවන්ද? يعني ඔබ කැමති දෙයක් කරන්න පුළුවන් තාම? බෑ. තාම ඔබට යමක් කරන්න බෑ. සාමාන්‍යයෙන් කියන්නේ සම්තිරණ චිත්තය දක්වාම තිබෙන්නේ විපාක චිත්තත් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපට මුකුත් කරගන්න බෑ. අපිට යමක් කරගන්න පුළුවන් වෙන්නේ වොත්තපන කියන අවස්ථාවට ආවම. ඒ කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය හරි අයෝනිසෝ මනසිකාරය හරි කරගන්න යන්න වොත්තපනේ ආවම. ඒතර ඒක හරි වැදගත්. දැන් අපි මෙතන අපි අපි කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ වොත්තපන කියන අවස්ථාවේ තමයි ඔන්න ඔබට ඔබ මේ භාවනා කළා සතිය වඩලා එහෙම තියෙනවනම් ඔන්න අන්න එතනදී ඔබට යමක් මෙන්න මෙතනදී කරගන්න පුළුවන් වොත්තපන අවස්ථාවේ. වොත්තපන ඩිටර්මයින් කරනවා. දැන් වැදගත්ම දේ තමයි මෙන්න මෙතන ජවන. දැන් මෙතන ඔබ යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය හෝ හදාගත්තයින් පස්සේ ඊටාම ඉක්මනින් වෙනවා චිත්ත හතක් නිර්මාණය වෙනවා. අපි වල කියන ජවන චිත්ත කියලා. ඒ ජවන චිත්ත කියලා කියන්නේ මොකද්ද මේ ජවන කියන්නේ? 29ක් තියෙනවා හරිද? මොකද්ද මේ ජවන කියලා කියන්නේ? ජවන කියන්නේ මොකටද? ජවන කියලා කියන්නේ මොකටද? ජවන කියන්නේ බලවත් චේතනාවට. එතකොට මතක තියාගන්න ඔබ යම් විදියකින් ගත්ත අරමුණ අපි හිතන්නකෝ ඔබ දැන් අයෝනිසෝ මනසිකාරයටපත් වුණා කියලා.
ඔබේ ගත්ත අරමුණ රූපේ සම්බන්ධව ඔබ අයෝනිසෝ මනසිකාරයකට ගියා කියලා යෝනිසෝ මනසිකාරය නෙමෙයි නුවණින් විමසා බලන්න නැති මට්ටමට ගියා කියන්නේ. එතකොට ඔබට වෙන්නේ අර ජවනයේට එන්නේ අකුසල් සිත් 12න් එක. අපි කතා කරේද? ඉතින් ලෝභ හිතක් ආවා කියලා. ඔබට එන ලෝභ හිතක්. එතකොට දැන් ජවන් සිත් 29ක් තිබෙනවා. ඒව තමයි අර අපි කියන්නේ අකුසල් සිත් 12යි. ඊළඟට තියෙනවා අහේතුක සිත්වල හසිතුප්පාදේ කියලා එකක් තියෙනවා. එතන 13යි. ඊළඟට තියෙනවා කාමාවචර කුසල සිත් අපි කතා කරන ඉස්සරහට එතන 8ක් තියෙනවා. කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා. 16යි 17යි 12යි 29යි. ඔය 29න් එකක් තමයි මෙතනට එන්නේ. අපි ජවණෙන් හදාගන්නේ. මතක තියාගන්න අපි හිතන්නකෝ දැන් මෙහෙම ගමුකෝ මම උදාහරණයක් ගන්න. තේරෙන්නේ නැහැ ගොඩක් අයට මෙහෙම කිව්වොත්. අපි හිතමු මේ කවුරුහරි දානයක් පූජා කරනවා. මම මේ කතා කරන්නේ අභිධර්මයට. හරිද? දානයක් පූජා කළා කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඊළඟ ජීවිතවල සැප විඳින්න. මේක ගැඹුරු ධර්මයට අනුව කොහොමද අපි දකින්නේ? භව තණ්හා. තෘෂ්ණාවක් නේද ඒක? එහෙම නේද? ඊළඟ ජීවිතවල ජීවත් වෙන්න අපි කැමති වෙනකොට ඒක භව තණ්හාවක් වෙනව නේද? ඔව්. ඊළඟ ජීවිතවල උපදින්න කැමති වෙනවා කියන්නේ භව තණ්හාව. එතකොට බුදුහාමුදුරුවෝ මේ කුසල් සහ පින් වලට මොකද්ද කරන්න කිව්වේ? කැමති වෙන්න කියලා. ඒක ආස කරන්න එපා. තම්හි චන්දං කෛරාත. කැමති වෙන්න මිසක් ඒවට ආස කරන්න එපා. මොකද කුසල් අකුසල් දෙකම අපේ මේ සංසාරෙට පින්පව් දෙකම සංසාර ගෙනියන ඒවා. ඒ නිසා අපි තේරුම් ගත යුතු කෙනෙක් ඔන්න දානයක් පූජා කරනවා. පූජා කළා ඒ පුද්ගලයා දැන් ඔන්න ඒ පුද්ගලයා එනවා රතනට. අර වොත්තපන අවස්ථාවට එනවා. වොත්තපන අවස්ථාවේදී එයා කල්පනා කරනවා මේක පූජා කළා මං එන ආත්මවල මෙන්න මෙහෙම ඉන්න ඕන කියලා. හරි? ඒතර යාට ලෝභ හිතකුත් තියෙනවා. ඒක මොකද දැන් ඒකට හේතුව අපි දන්නවා දැන් දානයක් පූජා කරනකොට අපි හිතනවා ලෝභ නැති වෙන්න ඕන, දෝෂ නැති වෙන්න ඕන, මෝහ නැති වෙන්න ඕන. සමහර වෙලාවට අර පූජා කිරීම හරහා දෙයක් බලාපොරොත්තු වෙනවා ඒක මට ලැබෙන්න ඕන කියලාම හිතලා කරන්න ගියොත් එතන යම්කිසි දෙයකට කැමති වීමක් තියෙනවා. දැන් තව කෙනෙක් ඉන්නවා අතන එයා දානේ පූජා කරනවා. එයා දානේ පූජා කරන දැන් එයාගේ හිතක් හැදෙනවනේ මෙහෙම හැදීගෙන ඇවිල්ලා අර වොත්තපනේදී එයා කල්පනා කරන යෝනිසෝ මනසිකාරයෙන් මම දෙයක ඇලෙන්නේ නැහැ. මම දෙයක ගැටෙන්නේ නැහැ. මට ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන දෙයක්වත්. එයා සම්පූර්ණ ධර්මයේ දානවත් දෙන්න. අන්න එයාට එතකොට කාමාවචර කුසලසිත 8න් එකක් පහළ වෙනවා. කාමාවචර ක්‍රියාසිත අපට පහළ වෙන්නේ නැහැ නේ. කාටද ඒවා පහළ වෙන්නේ? රහතන් වහන්සේට. ඒතර අපට කාමාවචර කුසලසිත 8න් එකක් දාගන්න පුළුවන්. නැත්තම් අපි කරන්නේ ඒකට අර භව තණ්හාවටපත් වෙනවා. දැන් ඔබට පේනද මේ වොත්තපණේදී අපිට වෙනස් කරගන්න පුළුවන්. ජවනී කියලා කියන්නේ බලවත් චේතනාව. දැන් මතක තියාගන්න එක චිත්ත වේදියක ජවන්සිත 7ක් තියෙනවලුනේ. ඒ කියන්නේ මේ අපේ පංචද්වාර වජන චිත්ත වීති වල හැම එකකම 7ක් තියෙනවා කියලානේ කියන්නේ. ඒකෙන් මොකද්ද කියන්නේ? අපි එක චිත්ත වීතියක් හදාගන්නකොට උනත් කුසල් අකුසල් 7ක් හදාගන්නවා. ඒ චේතනා 7ක් එකක් එනවා නැති වෙනවා, එකක් එනවා නැති වෙනවා, එකක් එනවා අන්තිමට 7 වෙනි එක රෙජිස්ටර් වෙනවා. එහෙමද වෙන්නේ? ඒතර ඒ කියන්නේ එක කුසල චිත්තයක හෝ එක අකුසල චිත්තයක සමහරලාට කුසල චිත්ත අකුසල චිත්ත මිශ්‍ර වෙලා අන්තිමට කුසල චිත්තයක් වෙනවා. සමහරලාවට ඒ දෙක මිශ්‍ර වෙලා අකුසල චිත්තයක් වෙනවා. සමහරලාවට කුසල චිත්තම 7ක් වෙනවා. සමහරලාවට අකුසල චිත්තම 7ක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. මොකද ඒක ඒ මොහොතේ තමයි මේ කර්මය හැදෙන්නේ. අත් වශයෙන්ම කියන කර්මය හැදෙන විදිය. ජවන් 7න් තමයි කර්මය හැදෙන්නේ. මොකක්ද මේ ජවන් කියන්නේ? තවත් ටිකක් විස්තර කරන්න. මම කව බලවත් චේතනාව. ඉම්පල්ෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දැන් අපි දන්නවා මේ විපාක චිත්ත තියෙනවා. විපාක දෙන සිටිවිලි. නමුත් අපිට ජවන් චිත්ත නැතුව කවදාක්වත් කර්මයක් ඇති කරගන්න බෑ. දැන් මේ අත වැඩ කරන්නේ ඒ වගේම කට වැඩ කරන්නේ හිත වැඩ කරන්නේ ජවන් චිත්ත නිසා. ඒ නිසා ජවනිය අත්‍යවශ්‍යමයි. ඒකයි අපි මෙතන පෙන්වුම් කරේ ඒ 29 එකක් මේ තැනේදී පහළ වෙනවා. අපි ටිකක් ඉක්මන් කරමු වෙලාවත් එක්ක. ඊට පස්සේ වෙන්නේ දැන් අපි යන්න පරණ ස්ලයිඩ් එකට. මේ මෙතන ජවන 7ක් චිත්ත 7ක් නිර්මාණය වෙලා අන්තිමට ඒ 7න් අන්තිම එකට පස්සේ තදාරම්මණයක් ඇති. තදාරම්මණය කියන්නේ චිත්තයන් දෙකක් ඇති වෙලා
එක හිතක් ස්ථාවර වෙලා පවතින. ඊට පස්සේ ආයෙත් භවංගයට යනවා. මේ 17න් පස්සේ ආයෙත් භවංගයට යනවා. ආයෙත් අරමුණක් එනකම් මෙන්න මෙතන මේ දක්වා පංචද්වාර වචන වෙනකම් ආයෙත් මේ process එක යනවා. නැත්තම් අරමුණක් ආවේ නැත්තම් අතීත භවංග චලනෝපච්ඡේද ආයෙ භවංග සූත්‍රය. එහෙම ඒ ටික වැඩ කරනවා. අරමුණක් ආවොත් මෙතනින් කැඩිලා මේ ටික ගමන් කළා මෙතනින් භවංගයට සම්බන්ධ වෙනවා. මතක තියාගන්න දැන් මේ අපි කතා කරන්නේ මේ පංචද්වාරා වචන චිත්ත වීති වල ප්‍රබලම අරමුණක් ආවම තිබෙන චිත්ත වීතිය නේ එකයි තියෙන්නේ. මේ තදාරම්මන කියලා කියන්නේ මේ කාමාවචර ලෝකේ ඉන්න කට්ටියට පහළ වෙන එකක්. ඒකට හේතුව මේක මේ දුර්වල. අපි රළු මිනිස්සුනේ. අපි රළු කට්ටිය. රළු අයට පහළ වෙන ඒගොල්ලන්ගේ පහළ වෙන තදාරම්මන කියන අවස්ථාව. ඒක රූපාවචර අරූපාවචර අපි දකින්නේ නැහැ. ඒක විශේෂ කාරණාවක්. අපි යමු දෙවෙනි දැන් අපි කතා කරන්නේ මෙතන 15ක් තියෙනවා කියලා. අපි යමු ඊළඟ දෙවෙනි එකට. දැන් දෙවෙනි එකේ තියෙනවා ජවණෙන් අවසන් වෙන එක. තදාරම්මණයට යන්නේ නැහැ. එතන වෙන්නේ අර භවංග ස්ත්‍රෝතයෙන් පස්සේ අතීත භවංගේ චිත්තක්ෂණ දෙකක් වැඩ කරනවා. දැන් මේකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා මතක තියාගන්න. අරමුණක් ඇවිල්ලා ගොඩක් උඩ හරිය ගැටුණොත් මෙන්න මේ හරිය ප්‍රබල වෙන්නේ නැහැ. දැන් මෙතන දෙකක් ගැටිලා තියෙනවා. අරමුණ කියන්නේ වැදිලා තියෙනවා. අරමුණ භවංගේ ගොඩක් වදිනවා ඇවිල්ලා. එතන ඒ ගොඩක් වදින්නේ ප්‍රබල අරමුණු නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රබල අරමුණක් ටිකයි වදින්නේ. සුළුවෙන් වැදුනම තමයි පල්ලෙහාට ගිහලා අරමුණ ප්‍රබල වෙන්නේ. දැන් මෙහෙම මෙතන එකක් වැදිලා ගියොත් පල්ලෙහාට ගොඩක් ප්‍රබලයි ඒක. නමුත් මෙතන දෙකක් තුනක් හතරක් පහක් හයක් මේක 15ක් හරිය වැදුනම මේ යන ගමන අඩු වෙනවා. බලවත්කම අඩු වෙනවා. දැන් මේ දෙවන පංචද්වාරා වචන චිත්ත වීතිය අපිට පේනවා. මෙතන ගොඩක් වැදිලා තිබෙනවා. කියන්නේ දෙකක් වැදිලා තියෙනවා. චිත්තර වෙන්නේ තදාරම්මණිය අවසන් වෙලා ජවණින් අවසන්. කෙනෙක් අහයි ඇයි මේ භවංගේ තියෙන්නේ ආයේ? ඇයි භවංගේ ගන්නෙ? ඇත්තටම භවංගේ ගන්න මෙතනින් ඉවරයි. නමුත් අර රූප પરම්පරාව ඉවර වෙන්නේ නැහැ. දැන් අපි කියවනේ මේ රූප પરම්පරාවක් තියෙනවා කියලා. අර මේ මොනවාද? සතර මහා භූත සහ උපාදාය රූප එකතු වෙලා ඒකේ 22ක් රූප වැඩ කරනවා මේවට. ඒ කියන්නේ විඤ්ඤාති රූප 2යි ලක්ෂණ රූප 4යි ඇර අනිත් 22ම මේවයි වැඩ කරනවා. ඒතර මේ රූප પરම්පරාව ජවණෙන් ඉවර වෙන්නේ නැහැ. තව පොඩ්ඩක් තියෙනවා. ඒක භවංගෙන් තමයි ඉවර වෙන්නේ. නමුත් චිත්ත પરම්පරාව මෙතනින් අවසానයි. ඒ නිසා ඒක තමයි මෙතන භවංගේ එකක් වශයෙන් අපි ගන්නෙ. දැන් ජවණෙන් අවසන් වන චිත්ත වීති දෙකක් තිබෙනවා. ඒක පළවෙනි එක තමයි අපි කිව්වේ මේ සම්පූර්ණ එක යන එක. අපි ඒකට කිව්වා අතිපරිත්තරම්මණයක්, තදාරම්මණයෙන් අවසන් වෙන්නේ. මේ මහන්තාරම්මණය ජවණෙන් අවසන් වන චිත්ත වීති දෙකක් තියෙනවා. ජවණ කියන්නේ මෙන්න මේ අවස්ථාව. ජවන් හැදිච්ච ගාම අවසන් වෙනවා. මේ තියෙන මේ දෙක තමයි. මෙතන ඔබට පේන ඇති අර බාහිරෙන් එන අරමුණ තුන් වතාවක් මේ භවංගේ වදිනවා. එතකොට ඔබට පේනවා මෙහින් අඩු වෙනවා. මෙතනින් වදින ප්‍රමාණයට මෙහින් අඩු වෙලා යනවා. එතකොට ඒකත් අපිට පෙනී යන්නේ හැබැයි කර්ම රැස් වෙන මොකද ජවනය සමත් වෙන හින්දා නමුත් ඒ අරමුණ අර පළවෙනි අපි කිව්වේ අතිමහන්ත ආරම්මණය වගේ ප්‍රබල නැහැ. බලවත් කුසලයක් බලවත් අකුසලයක් තරම් ප්‍රබල නැහැ. මොකද මෙතන ගොඩක් වදින මේ උඩ හරිය ගොඩක් වදිනේවා ගැටෙනේවා වැදෙනේවා පල්ලෙහාට අඩු වෙනවා ගොඩක් වෙලාවට. මොකද ඒ 17න් ගොඩක් උඩහට යනවනේ. ඒ නිසා භවංගේ ගොඩක් වදින ප්‍රමාණයට අරමුණ ප්‍රබල නැහැ. එතකොට භවංගේ අඩුවෙන් වදින ප්‍රමාණය එකක් වගේ වැදුනම අරමුණ ටිකක් හරියනවා. දැන් මෙතන තුනක් වැදිලා ජවනේ දක්වා කර්ම හැදෙන තැනට ගිහින් තියෙනවා. දැන් මේක තමයි මහන්තාරම්මනද කියන්නේ පංචද්වාරා වචන චිත්ත වීති වල දැන් තුනක් අපි කතා කළා. දැන් මේ යන්නේ වොත්තපන අවස්ථාවෙන් අවසන් වෙන චිත්ත වීති. මේවා ඇත්ත වශයෙන්ම කර්ම හදන ඒවා නෙමෙයි. දැන් කර්මයක් හදන්න බෑනේ ජවන් දක්වා යන්නේ මේවා හයක් තියෙනවා. වොත්තපණෙන් හයක් තියෙනවා භවංගෙන් හයක් තියෙනවා. මම පෙන්නන්නම් ඒක තාම. දැන් මෙතන බලන්න මෙතන හතරක් වැදිලා මෙහි අඩු වෙලා වොත්තපණෙන් අවසන් වෙනවා. ඉතින් වොත්තපණෙන් එහාට හදන්න බෑනේ මේ ජවන් හදන්න බෑනේ මේකට අනුව. ඒ නිසා ඒ ටික භවංගෙට යනවා. මේ රූප પરම්පරාව අවසන් වෙනවා භවංගෙට හතරක් ගිහිල්ලා. ඒ නිසා මේක සාර්ථක චිත්ත වීතියක් නෙමෙයි. මොකද වොත්තපණ අවස්ථාවෙන් කියන්නේ යෝනිසෝ මනසිකාරයක් කරාට කර්ම හැදෙන්නේ නැහැ. ඒ සම්බන්ධව. මේවා හයක් තියෙනවා. වෙනස තමයි මෙතන 4යි, දෙවෙනි එකේ 5යි, තුන්වෙනි එකේ 6යි. දැන් මෙහෙම මේ පැත්තත් අඩු වෙනවා. 3 2 වෙනවා. ඊළඟ 4 වෙනි එකේ 7ක් වෙනවා. ඒ අරමුණ 7 පතාවක් භවංගේ වදිනවා. උතර වෙන්නේ පල්ලෙහාට අරමුණ ප්‍රබල නැති වෙනවා. දැන් මෙතන කර්මවත් හැදෙන්නේ නැහැ. මොකද මෙතන නෑනේ මේ ජවන්.
ඊළඟට පස්වෙනි එකේ 8ක් වදිනවා. 6 වෙනි එකේ 9ක් වදිනවා. හරි. එතකොට මෙතන ජවන් හදන්නේ හැබැයි අපිට උත්පන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් සාර්ථක චිත්ත වීතියක්. ඊළඟට තිබෙනවා බොහොම අසාර්ථකයි. ඉතින් භවංග චිත්තෙම අවසන් වෙනවා. මේ හරියෙම අවසන් වෙනවා. මේ මුල් හරියේ අතීත භවංගයක් තියෙනවා. භවංග චලනයක් තියෙනවා. භවංග තියෙනවා. මෙතන 10ක් වදිනවා මේ. මේ භවංග මුල් භවංගෙම වදිනවා 10 අරමුණ 10 වතාවක් නේ චිත්තක්ෂණය. ඒතර වෙන්නේ ඒ අරමුණ කොහෙත්ම ප්‍රබල වෙන්නේ නැහැ. නමුත් ඔබට පේනවා මෙතන 17 තිබෙනවා. 17ක් නිර්මාණය වෙන මේ මෙතන භවංගේ 5ක් වෙන්නේ රූප પરම්පරාව පවත්වාගෙන යාම පිණිසයි. මේකෙත් මම ටිකක් කියන්නම් ඉක්මනට. මෙතන පළවෙනි එක 10යි, දෙකට 11යි, තුනට 12යි, හතරට 13යි, පහට 14යි, ඊළඟට 6ට 15යි. දැන් 15ක් වෙනකොට මේ භවංග චලන දෙකක් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා අතිපරිත්තාරාමණයවත් මෝඝ වාර නැත්තම් මේවා කිසිසේත්ම මෙතන කෙනෙකුට චිත්ත වීතියක් හදාගන්න බෑ. ඒ නිසා අපි අර අගට කියපු 6 අපි ගත යුතු වන්නේ එකක අපි දැක්කා වොත්තපණෙන් අවසන් වෙනවා. ඒ 6ෙම අනිත් එකේ අපි දැක්කා භවංගෙන්ම අවසන් වෙනවා. ඒවා සාර්ථක චිත්ත වීති නෙමෙයි. නමුත් අපිට මුලින් කියපු අර තදාරම්මණයෙන් අවසන් වෙන එකයි ඒ වගේම ජවණෙන් අවසන් වෙන දෙකයි අපිට හරිම වැදගත්. මොකද ඒකට හේතුව ඒවයි අරමුණු ජවන කින අවස්ථාව පසු කරන නිසා. අපි ඊළඟට යමු. ඔව් දැන් මේ තවත් වර්ගීකරණයක් තමයි දැන් අපි කිව්වා කලින් මෙතන 15යි තියෙන්නේ. ඔව් අපි දැක්කා අගට තියෙන භවංග ය වශයෙන් තිබෙන පංචද්වාර චිත්ත වීති 6යි, ඊළඟට මොනවාද වොත්තපන අවස්ථාවෙන් අවසන් වෙන්නේ මතන 6යි 12යි, ඊළඟට ජවණෙන් අවසන් වෙන දෙක 14යි, ඊළඟට තදාරම්මණෙන් යන සම්පූර්ණ ඒ චිත්ත පරම්පරාව එකයි 15යි. නමුත් ඒ 15 පංචද්වාරයට එකතු කරාම දැන් මේ 15 යන්න එපයි 5 ගානේ නේද? ඇහැ හරහා යන්න ඕනේ 15, කන හරහා යන්න ඕනේ, නාසය හරහා යන්න ඕන, දිව හරහා යන්න ඕන, ශරීරයේ මනස. එතකොට මේක 75ක් දක්වා මේ පංචද්වාර චිත්ත වීති වැඩි වෙන්න පුළුවන්. හොඳයි. මෙතන අපි ජවන ගැන කතා කරන්න අවශ්‍ය. අපි කතා කරා මේ 29ක් තියෙනවා කාම ජවන චිත්තයන්. ඒවා තමයි මේ අර මම කිව්වනේ අකුසල් සිත් 12යි, අහේතුක සිතක් තියෙනවා. අපි ඒකට කියනවා හසිතුප්පාදය කියලා. ඊළඟට කාමාවචර කුසල චිත්ත, මහා කුසල චිත්ත 8යි, කාමාවචර මහා කිරිය සිත් 8 එතන 29ක් තියෙනවා. ඒවා තමයි අර ජවන් 7ේදී අන්තිමට ඇති වෙන චිත්තයන්. අපි මෙහෙම කිව්වොත් ඒ 7ේම ඒ 29 එකක් තමයි තියෙන්නේ. අන්තිමට එකක් තමයි රෙජිස්ටර් වෙලා නිර්මාණය වෙන්නේ. ඒක හරි වැදගත්. ඊළඟට මෙතන අප්පනා කියලා කියන්නේ මේ රූප ලෝක, අරූප ලෝක, ලෝකෝත්තර භූමිය වල ඉන්න අයට ජවනයක් තියෙනවනේ. ඒවා 26ක් තියෙනවා. මම ඒවා පෙන්නන්නම් ඉස්සරහට. ඒ උත්තමයන්ට ඒ අවස්ථාවල ඒ 26 තමයි එන්නේ. දැන් මේ තින් මම කිව්ව කාම ජවන අර ජවන් සිත් 4ට එන්නේ මෙන්න මේ වගේ ඒවා. අකුසල සිත් වලින් 12 එකක් හරි, අහේතුක ක්‍රියාචිත්ත එකක් හසිතුප්පාදය හෝ, කාමාවචර කුසල සිත් 8න් එකක් හෝ, කාමාවචර ක්‍රියාසිත 8න් එකක්. පංචද්වාරයේ පහළ වෙන්නේ මේ කාමාවචර ජවන් පමණයි. මෙම කාම ජවන් 29න් එකක් මනෝද්වාරික වීතියක පිහිටුනොත් එම කාම ජවන් මනෝද්වාරික එය කාම ජවන් මනෝද්වාරික වීතියක් හැදෙනවා. මේ අපි දන්නවා මේ ඔය මනෝද්වාර චිත්ත වීති වල තිබෙනවා මේ පරිකම්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා අවස්ථා 4ක්. ඒ කියන්නේ දැන් ඒක අදාළ වෙන්නේ මේ රූප අරූප ලෝක වලටපත් වෙන අයට, ලෝකෝත්තර ලෝක වලටපත් වෙන අයට. ඒ කියන්නේ දැන් අපි කෙටියෙන් කිව්වොත් මම මේක ඉස්සරහට පෙන්වුම් කරන්න ටිකක් ගිහිල්ලා දැන් මේ තියෙන්නේ අර්පණා ජවන් 26 රූපාවචර කුසල චිත්ත 5යි, ක්‍රියාචිත්ත 5යි, අරූපාවචර කුසල චිත්ත 4යි, ක්‍රියාචිත්ත 4යි, ලෝකෝත්තර මාර්ග චිත්ත 4යි, ඵලචිත්ත 4යි. දැන් මේක තිබෙන පුද්ගලයා අපි හිතමු මේ රූප දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ගමුකෝ. මෙතන ඉන්නවා කාණ්ඩ දෙකක් විතර. දැන් අපි හිතමු මේ ලෝකේ ඉන්නවා කවුරු හරි පුද්ගලයේ ඒ පුද්ගලයා රූපාවචර ධානයකටපත් වෙනවා.
ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. එතකොට මේ පුද්ගලයාගේ කයත් රූපාවචරද? මොකක්ද යාගේ රූපාවචර? යාගේ අපිට දෙකක් ගන්න පුළුවන්. කය ගන්න පුළුවන්, ඇඟ ගන්න පුළුවන්, හිත ගන්න පුළුවන්. එයාගේ කය කාමාවචරයි. මොකද එයා ඉන්නේ මේ රළු ලෝකේ. එයාගේ හිත රූපාවචරයි. රහතන් වහන්සේගේ තත්ත්වය කොහොමද? රහතන් වහන්සේත් ඔය නිකන් ඉන්න ගමන් උන්වහන්සේ ධාන වල සමාදිනවද? එතකොට උන්වහන්සේ සමාදින්නේ මොනවද? රූපාවචර කුසල ධානද? නැත්නම් රූපාවචර ක්‍රියා සම්බන්ධය. උන්වහන්සේ කුසල ධාන කිසිවකට සමාදින්නේ නැහැ. මොකද කුසලයේ ඉක්මවපු කෙනෙක් රහතන් වහන්සේ. උන්වහන්සේ සමාදින්නේ ක්‍රියා ධාන වල. රූපාවචර ක්‍රියා වලට. අරූපාවචර වලට උන්වහන්සේ යන්නේ නැහැ. හැබැයි යනවා එක තැනකදී නිරෝධ සමාපත්තිය කියන අවස්ථාවේදී. ඒ නිසා මට කියන්න අවශ්‍යයි මේ අර දැන් මනෝද්වාරික චිත්ත වීතියකදී ජවන් සිත හරි වැදගත්. මොකද දැන් පංචද්වාරා වජ්ජන චිත්ත වීති 15 වැඩි වුණාම 75 එක තැනකදී ඔබ ජවන් හිත් වලින් තමයි කර්ම හදාගන්නේ. ජවන් 7ක් තියෙනවා. ඒ ජවන් 7ට අරමුණු වෙන්නේ ඔබට දැන් අපට අදාළ වෙන්නේ අර ටික. අර 26. මොකද අපි රූපාවචර ධානය ලැබලත් නැහැ, අරූපාවචරත් නැහැ, ලෝකෝත්තරත් නැහැ. ඒව ලැබපුවා ඒ ලෝකවල ඉපදිච්ච අයටත් ඇති වෙනවා ඒවා. මේ කාමාවචර භූමියේ ඉඳලා ඒව ලබා ගන්නට තියෙනවා. අපි ගත්තොත් අපට අදාළ වෙන්නේ පංචද්වාරා චිත්ත වීති 75 නැත්නම් ඒ 15 තිබෙන ජවන් සෙට් එක. එතන 29න් එකක් අපිට අයිති වෙනවා. හැබැයි එතනත් මම ඔබට පැහැදිලිවම කියනවා අර 7ක් තියෙනවානේ. ඒ 7 තුල අපිට චිත්ත මේ 29න් චිත්ත 7ක් වෙන්න පුළුවන්. එක චිත්තයක් වෙන්නත් පුළුවන්. එසයි අපි මේ 29 අපිට හරි වැදගත් වෙනවා. මොකද අපි කර්ම නිර්මාණය කරනවා මේ අවස්ථාවේදී. ඊළඟට දැන් මෙන්න මේක තමයි මම අර ඔබට කිව්වේ කලින්. දැන් අපි හිතමු දැන් ඔන්න මම මේ කතා කරන්නේ මේ ධානය ලබා ගත්ත කට්ටිය. ධානය ලබා ගන්න කට්ටිය. රහතන් වහන්සේලා. දැන් මේ ඔබට මෙතන පේනවා. දැන් මේ ටික අපිට තියෙන ටිකක් මේ. දැන් අපේ පරිකම්ම චිත්ත මුල් හිත ධානය සඳහා උපචාර දෙවෙනි අනුලෝම තුන්වෙනි එක අපි ගෝත්‍ර භූ කියන්නේ අපේ මේ පෘථග්ජන භාවය නැති කර ගන්නවා. අපි ධාන තත්ත්වවලටපත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක්ට වෙන්නේ මේ හැම හිත් වලින්ම අර්පණා චවන් චිත්ත වලින් පරිකම්ම චිත්තය ඇති වෙලා උපචාර අනුලෝම ගෝත්‍ර භූ මග්ග සහ පළවලටපත් වෙනවා. මේක ඔබ මම මේ අමතර කාරණාවක්. දැන් අර කාම ජවන් 7ක් අපිට තියෙනවා හිත හදාගන්න. නමුත් රූපාවචර අරූපාවචර ඉන්න කාණ්ඩෙට මේ ටික අදාළයි. එයා කොහොමද ඒ ධාන වලටපත් වෙන්නේ ගෝත්‍ර භූ හරහා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන කෙනෙකුට මේ ටික අදාළයි. ඒ අයට අනිවාර්යයෙන්ම මේ අර්පණා ජවන චිත්ත 26ක් තියෙනවා. ඒ 26 හරහා තමයි මේවටපත් වෙන්නේ. ඒවා සම්බන්ධව තමයි මේ කාරණා තිබෙන්නේ. මේ තියෙන තවත් විස්තරයක් ඒ සම්බන්ධව අර්පණා ජවන වීතිවල තියෙන ප්‍රභේදයක් රූපාවචර අරූපාවචර අභිඤ්ඤා මෙතන මග්ගඵල නිරෝධ සමාපත්තිය. රහතන් වහන්සේ නමක් මාර්ගය ඵලය ඊට පස්සේ උන්වහන්සේ අවශ්‍ය ලාවට යන නිරෝධ සමාපත්තිය. අපි ඒකට කියනවානේ සංඥාව නැති වේදනාව නැති සංඥා වේද නිරෝධී කියලා අපි කියනවා එකට. හොඳයි. ඊළඟට මේක අපි මෙන්න මේක තමයි අපි අවසන් කරන තැන මනෝද්වාර වීති. දැන් මම කිව්වා කලින් 4ක් තිබෙනවා නේ. චිත්තක්ෂණ 17ක් ඇති විභූත 5යි අවිභූත 2යි චිත්තක්ෂණ 17ක් නැති විභූත 1යි අවිභූත 1යි. එතකොට දැන් මෙතන මේ විභූත කියන්නේ ක්ලියර් කියන එක. පැහැදිලි අරමුණ. අවිභූත කියන්නේ අපැහැදිලි අරමුණ. විභූත කියලා මෙතන කියන්නේ ඒ කතාවමයි. හැබැයි එතන වෙනසක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් නැතුව ඒ චිත්ත වීති අවසන් වෙනවා. 17ක් සාමාන්‍ය 17ක් එන්න ඕනනේ. පංචද්වාරා වජ්ජනවල. නමුත් මේ මෙතන තියෙන මේ දෙකේ එහෙම නැහැ. මෙතන 7ක් තියෙනවා. ඒවයි තියෙන්නේ. අපි බලමු. අර අපි යමු මුල් චිත්තක්ෂණ 17ක් තියෙන විභූත පහට අපි ඉස්සෙල්ලා යමු. ඒ පහේ ඔබට පේනවා ඇති මෙන්න මෙතන දැන් මේක පැහැදිලි. පංචද්වාරයක් නැහැනේ. භවංගේ කෑලි තුනට යනවා. ඒ කියන්නේ අවස්ථා තුනට චිත්තක්ෂණ තුනට අතීත භවංගයට යනවා. භවංග චලනට යනවා. භවංග නැති වෙනවා. භවංග නැති වෙච්ච භවංගේ නැති වෙනවා. ඒ කියන්නේ මදකට නැති වෙලා මනසට අරමුණක් එනවා. හිතන්නකෝ මම පැන්ඩමික් එකට කලින් කරපු දෙයක් මගේ ඔළුවට එනවා. ඇවිල්ලා මනෝද්වාරේ මගේ වැඩ කරනවා. ඊට පස්සේ හැබැයි ජවන හැදෙනවා. හැදෙනවනේ. ජවන හැදෙනවා. ජවන 7 හැදෙනවා. තදාරම්මනක් හැදෙනවා. ඊට පස්සේ අර මේ 17 හදා ගන්න අවශ්‍ය නිසා භවංගෙට
ඒ කියන්නේ රූපේ පවතිනවා. රූපේ තව චිත්තක්ෂණ 4ක් පවතිනවා. මොකද අර 17 හදා ගන්න ඕනේ හින්දා. ඒ නිසා 17ක් වෙලා ඒක අවසන් වෙනවා. මේක තමයි මේ මනෝද්වාරා වජ්ජන චිත්තවල තිබෙන බොහොම පැහැදිලි එක මේ චිත්ත පහෙන් පළවෙනි චිත්තය. මම හිතනවා මේක ගොඩක් වෙලාවට අපිට තියෙනවා. මොකද අපි පාරණ සිද්ධිය අපි අරමුණු කරගත්තයින් පස්සේ අපිට කෙලින්ම මනෝද්වාරයට අරමුණ ගිහිල්ලා ඊට පස්සේ අපි ජවන වලින් අපි කර්ම හදාගෙන ඒක ස්ථිරත් වෙලා නමුත් අර එළියට අපේ අරමුණක් ගියපු නැති නිසා අපි S දෙකෙන් කන් දෙකෙන් ගත්තේ නැති නිසා 17 හැදෙන්නේ නැති නිසා රූපය පවත්වා ගන්න ඕන තව චිත්තක්ෂණ 4ක් නිසා මෙතන 4ක් වෙලා 17ක් වෙලා අවසන් වෙනවා. පළවෙනි එක තමයි මේ චිත්තක්ෂණ 17ක් ඇති විභූත එකේ තියෙන සුවිශේෂීභාවය. අපි දෙකට යමු. දෙකේ අපිට පේනවා මෙතන දෙකක් වදිනවා. දැන් එන අර හිතන්නකෝ දැන් මට මගේ පරණ සිද්ධියක් සම්බන්ධව මට ආපු අරමුණ දැන් මේ පළවෙනි එකේදී එක වතාවයි වැදුනේ. ඒතර හොඳ ප්‍රබලයි. පල්ලෙහාට යනවා. දැන් මේකේ දෙපාරක් වදිනවා. දෙපාරක් වැදුනම අර රූප ප්‍රමාණය චිත්තක්ෂණ 3යි අවශ්‍ය තියාගන්න. ඒතර එතන පොඩි වෙනසක් තියෙනවා. හැබැයි පැහැදිලි. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී තුන්වෙනි චිත්ත වීතියේදී පංච මේ මනෝද්වාරා වජ්ජන එකේ චිත්තක්ෂණ 17ක් සහිත විභූත තුනේදී තුන් වතාවක් වදිනවා. හතරේදී හතර වතාවක් වදිනවා. මෙතනින් අඩු වෙනවා යටින් මේ එකක් වෙනවා. පස්වෙනි එකේදී පස්. දැන් මේ ටික තමයි චිත්තක්ෂණ 17ක් ඇති පැහැදිලි චිත්ත වීති පහේ ඒ සටහන් ටික. ඊට පස්සේ අපි යනවා චිත්තක්ෂණ 17ක් ඇති අවිභූත අපැහැදිලි දෙකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න අරමුණ අපැහැදිලි වුණත් 17කට යනවා මේ දෙක. දැන් මෙතන මේක පැහැදිලි. මේක අපැහැදිලි වෙන්න ඕන. මොකද මෙතන 6ක් පැදිලා මේ. අරමුණ 6 වතාවක් පැදිලා බවංග හරිය. ඒතර මේක අඩු වෙනවා. 6යි 7යි 8යි 9යි 16යි 17යි. ඒතර ඒක ප්‍රමාණය වැඩි. ඉතින් වැඩි වෙන්න අනිවාර්යයෙන්ම අරමුණ අපැහැදිලි. එතකොට හැබැයි 17ක් යනවා. ඒ වගේම චිත්තක්ෂණ 17කුත් තියෙනවා. අර අපි අන්තිමට කියන දෙකට වඩා ඒත් මේක හොඳයි. ඊළඟට චිත්තක්ෂණ 17ක් ඇති අවිභූත දෙක. ඒකෙ මෙතන 7ක් වැදලා තියෙනවා. අරමුණ 7 වතාවක් වැදලා. එතකොට මෙතනත් අඩු වෙලා ජවණයෙන් පමණක් අවසන් වෙනවා. මතක තියාගන්න මම තාම මේ 29 දාන්නේ. මොකද හේතුව මම තාම කතා කරන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති පංචද්වාරයට ප්‍රොසෙස් කරන ඒවා. දැන් අපි හිතමුකෝ රූප අරූප ලෝක සහ ලෝකෝත්තරයට මනෝද්වාර ප්‍රොසෙස් කරන ඒවා අද කතා කරන්න බෑ. ඒක විශාල එකක්. ඒක මේ වෙලාවේ ඒක මම හිතන ගොඩක් අත්‍යවශ්‍යත් නෑ මේ වෙලාවේ. ඒක කතා කරොත් මෙතන 26ක් වෙනවා. මේ සටහන් ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. ඊළඟට එනවා මනෝද්වාර චිත්ත වීති වල අර චිත්තක්ෂණ 17ක් නැති දෙකක් තියෙනවා. විභූත එක. ඊට පස්සේ මේක කියන්නේ එතනක් තියෙනවා පැහැදිලි අපැහැදිලි දෙකක්. හැබැයි ඒකේ වෙනසක් තිබෙනවා. චිත්තක්ෂණ 17ක් නැහැ. දැන් අපි ඒක සරලව ගත්තොත් මට ඒක කියන්න පුළුවන්. මේකේ පළවෙනි එක තමයි මේ භවංගේ. හැබැයි ඒක හොඳයි. දැන් මෙතන භවංගේ එක සැරයයි වැඩිලා අරමුණ එහෙම ඇවිල්ලා මෙතන ජවන 7ක් වෙලා නැවතත් භවංගයට යනවා. හැබැයි වැඩේ තියෙන්නේ චිත්තක්ෂණ 17ක් වැඩ කරන්නේ මොනවද? එතන තිබෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. ත්‍රිකාලික කාමාවචර චිත්තචෛතසික තිබෙනවා. එතන චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති ත්‍රිකාලික කාමාවචර චිත්තචෛතසික තැනට අදාළ වෙනවා. ඊළඟට මේ අවිභූත පැත්තට අපි ආවොත් 17ක් නැති ඒකෙත් අපිට පේනවා භවංගයේ එක සැරයක් තමයි ඒක අරමුණ කැටලා තියෙන්නේ. ඊට පස්සේ ජවණෙන් පස්සේ භවංගයක් නිර්මාණය වෙනවා. එතරම් තිබෙනවා විශේෂයෙන්ම මේ කාල විමුක්ත නිර්වාණය සහාර ප්‍රඥාප්ති දෙකක් වශයෙන් අපි ගන්නවා නේ. ඉතින් මේ වගේ කාරණා එතන තිබෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මනෝද්වාරික චිත්ත වීති වල 9ක් තිබෙනවා. ඒකෙන් විශේෂයෙන්ම එක දෙකකට අපි බෙදනවා චිත්තක්ෂණ 17ක් ඇති ඒවා සහ චිත්තක්ෂණ 17ක් නැති ඒවා කියලා. ඒතර ඒකෙත් බෙදනවා පැහැදිලි අපැහැදිලි කියලා. ඉතින් අපිට විශේෂයෙන් දැනගත යුතු කාරණාව තමයි මේවා කොහොමද සාමාන්‍ය ජීවිතේට එකතු වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. ඔන්න කවුරු හරි කෙනෙක් යනවා
අපි හිතමු මේ යම් කිසි ස්ථානයක් වන්දනා කරන්න. අපි ගමු ලංකාවේ උදාහරණයක් ගමු. අපි ශ්‍රී මහා බෝධින් වහන්සේ කියලා කියමුකෝ. එතකොට එයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වඳින්න ගියයින් පස්සේ එයා ඒ වඳින අතර එයාට ඇති වෙනවා පංචද්වාරික චිත්ත වීති. අරමුණු ඇති වෙලා එයාට ඒක ඇති වෙනවා. අර 15 එකක් ඇති වෙනවා. ඊට පස්සේ එයා ගෙදර එනවනේ. එයා ගෙදර ඇවිල්ලා දැන් කල්පනා කරනවා ශ්‍රී මහා බෝධිය මම අද පුදාගත්තා කියලා කල්පනා කරනවා. අන්න එතන තියෙනවා චිත්තක්ෂණ 17ක් නැති විභූත හෝ අවිභූත චිත්ත වීතියක්. මොකද අර පංචද්වාරයට වෙච්ච දෙයක් ආයෙ සිහිපත් කරන්න ගියාම එතන වෙන්නේ චිත්තක්ෂණ 17ක් නැති එකක් තමයි පහළවන්නේ. කියන්නේ මනෝද්වාර චිත්ත වීති වල අවසන් දෙක එකක්. ඒ වගේම එයා ගෙදර ඉන්න ගමන් ඒ ශ්‍රී මහා බෝධින් වහන්සේට වෙනම වන්දනා කරනවා. අර සිතවිල්ල නෙමෙයි වෙනම වන්දනා කරනවා. ඒක ගැන හිතාගෙන. ඒ ස්ථානය ගැන හිතාගෙන. එතකොට වෙන්නේ මොකද්ද? එයාට ඇතිවන්නේ එක්කෝ චිත්තක්ෂණ 17ක් තිබෙන විභූත සිතක් හෝ අවිභූත සිතක්. දැන් පැහැදිලි නේද? එතකොට දැන් ඔබ පංචද්වාරයෙන් කරපු අරමුණක් සම්බන්ධව කරපු දෙයක් සම්බන්ධව එවෙලේ ඇති වෙන්නේ පංචද්වාර චිත්ත වීති. ඒ වගේ මේක කරලා ගෙදර ඇවිල්ලා ඒක සිහිපත් කරනකොට එන්නේ චිත්තක්ෂණ 17ක් නැති මනෝද්වාර චිත්ත වීතිය. ඒ වගේම ඒ වැඩේම ඔබ ගෙදර වෙනමම කරන්න ගියපු වෙලාවට ඔබට එන්නේ චිත්තක්ෂණ 17ක් තිබෙන මනෝද්වාර චිත්ත වීති වල එකක්. අන්න එහෙම තේරුම් ගත්තා මේක පැහැදිලි කියලා මම හිතනවා. දැන් අපිට වෙලාවෙ හැටියට මම හිතනවා අවශ්‍ය දේ කතා කරා. ඒ අපි කතා කරේ චිත්ත වීති සම්බන්ධව පංචද්වාර චිත්ත වීති අපි 15ක් කතා කළා. මනෝද්වාර චිත්ත වීති අපි කතා කරා 9ක් 24ක් තිබෙනවා. වඩා වැදගත් වන්නේ අපිට කොහොමද මේ අරමුණු එක්ක සාමාන්‍ය ජීවිතේ අපේ චිත්ත වීති හැදෙන්නේ කියලා අපි ඒක කතා කළා. දැන් අපිට පුළුවන් ප්‍රශ්න තිබෙනවා නම් ඒ අයට යොමු කරන්න පුළුවන් දැන් ප්‍රශ්න. මයික් එක ඔන් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි හඳුන්නේ. ඔක්කේ. හම්දනේ ඔබ සඳහන් කරා මේ අර භවංගයට අරමුණු වන්න ගියාත්ම පටිසන්ධි චිත්තය නැත්නම් මේ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා. ඒකෙන් අදහස් කරන්නේ හඳුනේ අර මේ බුදුගොස හම්දුරෝ පටිච්චසම්පාදේ වෙන් කරලා දිනවනේ කාල කියන්නේ කොටස් වලට. ඒකෙදී අවිද්‍යාව සහ සංස්කාර කියන දේවල් අතීත කොටස් වලට තමයි වෙන් කරලා තියෙන්නේ. ඒකද හම්දුනේ මෙතන අදහස් කරන්නේ. ඔව් දැන් ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා පටිච්චසමුප්පාදේ අපිට කියලා දෙනවා පැහැදිලිවම අපි ඇයි අපි මේ සංසාරේ ජීවත් වෙන්නේ? අවිද්‍යාව නිසා. ඇත්තටම අවිද්‍යාවද මේකේ තියෙන මුල්ම හේතුව? නෑ. අවිද්‍යාව තමයි ස්ටාර්ටින් පොයින්ට් එක. ඒකට කියනවා උපනිෂා වගේ සූත්‍ර වල සංයුත්ත නිකායේ මේ ආසව ආශ්‍රව තමයි අවිද්‍යාව නිර්මාණය කරන්නේ. අවිද්‍යාව ආශ්‍රව නිර්මාණය කරනවා කියලා මේ දෙක එකට කියනවා. ඒතර පෙනී යන්නේ අපට අවිද්‍යාව ඇති වෙලා ඒ චතුරාර්ය සත්‍යය ගැන තියෙන නොදැනුවත්කම නිසා තමයි අපි සංස්කාර කරන්නේ. සංස්කාරය කියන්නේ කාය වචී මනෝ සංස්කාර. ඒ කියන්නේ අපි පින් පව් අපි නිර්මාණය කරගන්නවා. අපි ඒකට අபிසංකාර කියලාත් කියනවා. දැන් මේ අභිධර්මයේ පෙන්눔 කරනවා අපි මේ ගියාත්මෙට අපේ හැම හිතක්ම සම්බන්ධයි කියන එක. ඒ කොහොමද පෙන්눔 කරන්නේ? ගියාත්ම විතර නෙමෙයි සංසාර ගමනේම හිත ඇතුලේ තමයි හැම චිත්තයක්ම අපි ගන්න කියලා. ඒතකොට දැන් පැහැදිලිනේ. බුදුගොස හාමුදුරුවෝ ඒ කියන විදිහට අවිජ්ජා සංඛාර දෙක තියෙනවා. ඊළඟට මේ දෙක අතීතයට දානවා. වර්තමානයට දානවා තව ටිකක්. ඊට පස්සේ මේ අනාගතයටත් දානවා. මම හිතන්නේ අවසානයේ තිබෙන මේ කාරණා කීපයක්. එතකොට දැන් එකෙන් අපි අඳුන ගන්න ඕන මේ හැම මේ හිතකටම හේතු ප්‍රත්‍ය බවක් තියෙනවා. මම සරල උදාහරණයක් තව එකක් අහන්නම්. දැන් අපේ කුසල් අකුසල් කොහෙද තියෙන්නේ? කොහෙද හැදෙන්නේ කුසල් අකුසල්? බාහිර වස්තු වලද නැත්නම් අපි කරන කටයුතු වලද නැත්නම් අපි අපේ හිත අභ්‍යන්තරයේදී හැදෙන්නේ කුසල අකුසල්?
කොහෙද හැදෙන්නේ? රාගය හැදෙන්නේ කොහෙද? අදාළ ලස්සන පුද්ගලයාගේ ළඟද, වස්තුවේද නැත්නම් අපි ගාවද? අපිට රාගය තියෙන මේ බාහිර අපි දකින්න ලස්සන පුද්ගලයෙක් ගාවද, අපි කැමති දෙයක් ගාවද, අපි ගාවද? කොහෙද හැදෙන්නේ රාගය? අපේ සිතේ හාමුදුරනේ. අපි ගාව හැදෙන්නේ. කුසල අකුසල හැදෙන්නේ කොහෙද? පන්සලේද, බණ පොතකද, ආඹුරු කෙනෙක් ගාවද, කොහොමද හැදෙන්නේ කුසල අකුසල? අපේ සිතේ මේ ජවන් චිත්තවල අපි තමයි හදාගන්නේ. කුසල අකුසලුත් පටිච්ච සමුප්පන්නයි. දැන් කෙනෙකුට ඔන්නෝකේ මම කියන්නේ භව තණ්හාවට යන්නේ නැති වෙන්න Tamanට තේරෙන එක තැනකදී කුසල් අකුසල. ඒවා ගත්තත් කුසලයේ ගත්තත් මේක හේතුවක් නිසා ප්‍රත්‍යක් ඇති. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. දැන් එතනක් තියෙනවානේ හොඳ කරපු ඒවාත් අපි විපාක විඳිනවා. දැන් ඔය මම කිව්වනේ මේ ඔය භවංග වලටත් අරමුණක් තියෙනවා කියලා. දැන් භවංග වලට අරමුණක් තියෙනවා. අර අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද කියලා මේ භවංග සිත් වැඩ කරනවනේ හැම වෙලාවෙම අපේ ඔළුවේ. ඒ කියන්නේ අපි අරමුණු ගන්න නැති වෙනකොට ඒවට තියෙන අරමුණ තමයි පසුගිය ජීවිතේ මැරෙන මොහොතේ. ඒ අපි චුත චිත්තයෙන් මැරුණා. අපි උපදින මොහොතේ මේ ජීවිතේ. පටිසන්ධි චිත්තයක් ගත්තා. ඒකට අරමුණු උනේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඒයින් එකක් තමයි මේ භවංගයට අරමුණු වෙන්නේ හැම වෙලාවෙම. ඒතර ඒ අරමුණ අපි ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණක් ගත්ත ගාම කැඩෙනවා. යම් ප්‍රමාණයකට කැඩෙනවා, මදකට කැඩෙනවා. සුළු වේලාවකට කැඩෙනවා. කැඩලා අදාළ අරමුණ ප්‍රොසෙස් කරගන්න. ඒක ඉවරෙච්ච ගාම නැවතත් අර පටිසන්ධි චිත්තයට ගත්ත අරමුණට තමයි යන්නේ. ඉතින් පැහැදිලිවම පටිසමුප්පාය තමයි. පැහැදිලිවම ඒක වෙන්නේ අපි ගිය ආත්ම වල කරගත්ත සංස්කාර. ඒ සංස්කාර අපි කරගත්තේ අවිද්‍යාව නිසා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය කාට හරි අරමුණක් හොඳට ගන්න බැරි දැන් පන්තික හිතමුකෝ ඉගෙන ගන්න ටිකක් බැරි ළමයෙක්ම ඉන්නවා නම් එයාගේ අර අතීත භවංග වැඩි හින්දාද එහෙම වෙන්නේ? දැන් ඒ කියන්නේ අරමුණක් පැහැදිලිව දැනගන්න බෑ වගේ එකක් නේ අන්තිමට කියන්නේ නේද? අතීත භවංග වැඩි වෙනකොට. ඔව් දැන් ඕක අපි කතා කරන්න ඕන පටිසන්ධි චිත්ත ගැන කතා කරන වෙලාවේ පටිසන්ධි චිත්තවල එකක් තියෙනවා මේ දැන් ඒකේ තියෙනවානේ සහේතුක සහ අහේතුක කියලා ඒවා වගේ. දැන් එතකොට ඒවයි තියෙනවා. ඒවට මොකද දැන් අපි උපදිනකොටම අපි උපදින්නේ අර පටිසන්ධි චිත්තයට අදාළ වෙච්ච ඒවත් එක්ක. ඒතර ඒවා හැම වෙලාවෙම අපේ මේ සාමාන්‍ය වෙලාවේ වැඩ කරනවා. අරමුණක් ගත්තම තමයි වෙනස් වෙන්නේ. ඒතර ගොඩක් අයගේ තිබෙන කායික නොහැකියාවන් බුද්ධි මට්ටමේ ගැටලු වලට අනිවාර්යයෙන්ම පටිසන්ධි චිත්තේ බලපෑමක් තියෙන්න පුළුවන්. මම කියවනේ සමහර ඒවාදී එකයි සමහර අයට දෙකයි එහෙම එක එක අරමුණට ගොඩක් සමහර ගොඩක් එක්කලා අන්තිම ඒවා අඩු වෙනවනේ. ඔව්. ඔව් ඒවා වෙන්නේ දැන් අපි හිතමුකෝ විභූත අවිභූත කියලා. දැන් එකක් මම කියවනේ මනෝද්වාරයට එන අරමුණ අණුව කියලා. දැන් මේ අරමුණු එන එකත් එක එක්කෙනාගේ වෙනස්නේ. දැන් අපි හිතමු දැන් කෙනෙකුට දැන් අපි හිතමු ධර්මය කියලා. දැන් කෙනෙකුට ඒක බොහොම පැහැදිලි අරමුණක් වශයෙන් එන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක පැහැදිලි මොකද එක්ක සංසාරේ එයා පින් කළා නැහැ ඒක ගන්න. නැත්තම් එයාට කියවීමක් නැහැ. ඒ වගේ දේවලුත් වෙනවා. සමහර ලාවට එයා මේ සාංශාරිකව මේකට හුම්කම් දීලා නැහැ. එතකොට එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් එහෙම වෙලා ඒ අපැහැදිලි අරමුණක් බවට එයාටපත් වෙන්න පුළුවන්. ඔව්. එතකොට මේක ඇත්තටම අර මේ ජීවිතෙන් ගත්තට සංසාර ගමනට සම්බන්ධයි. පැහැදිලිවම. කිව්වා වගේ මේ ඒ කියන්නේ මට තේරෙන්නේ නැත්තේ අර අරමුණු අතීත භවංග 1යි 2යි 3යි කිය ගන්නවනේ. ඔව්. ඒ මොකද්ද? ඒතකොට සමහර අයට එකක් එනවා සමහර අයට දෙකක් එනවා එහෙමද? සමහර අයට එකක් දෙකක් නෙමෙයි එතන ගන්න. ඒ ගන්න අරමුණ ප්‍රබලද දුර්වලද කියන එක තමයි එතන තියෙන්නේ. අපි එහෙමනේ කතා කරේ. දැන් අපි හිතමු කෙනෙක් දැන් එකම අරමුණ කෙනෙකුට ප්‍රබල වෙන්න පුළුවන් කෙනෙකුට දුර්වල වෙන්න පුළුවන්. දුර්වල වෙච්ච ගාම උඩ හරිය වදිනවා වැඩිපුර. භවංගේ වැඩිපුර පාවිච්චි වෙනවා ඒක. කියන්නේ භවංගේ වදින ප්‍රමාණය වැඩි. වැදුනම පල්ලෙහාට යන්නේ නැහැ ඒක. භවංගෙම අවසන් වෙනවා. ඒතර ඒ හරිය 10 15 7 8 9 10 කියලා එනවා. ඒක දැන් අරමුණ ප්‍රබල නම් කුසල හෝ අකුසල එතකොට වදින ප්‍රමාණය අඩුයි උඩ හරිය. පල්ලෙහාට යනවා ගොඩ. හරි මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි හිතමු බල්බ් එකක් තියෙනවා මේ ස්විච් එකකින් වැඩ කරනවා. අපි බල්බ් එක ස්විච් ඔෆ් කරා කියමු. ඒ කියන්නේ එතන කරන්ට් එක නැද්ද? බල්බ් එක ළඟ? එතන කරන්ට් එක තියෙනවා, පවර් තියෙනවා එතන. හැබැයි අපි දාපු ගමන් වැඩ කරනවා. මේ භවංගය යන්නේ එහෙම එකක්. ඒතකොට මේ භවංගෙටනේ ඉස්සෙල්ලා මේ අරමුණු වෙන්නේ.
ඒ ගමන නවත්තන්න. ඒ එන අරමුණු ඒ අරමුණේ ප්‍රබලකම. කියන්නේ අපි හිතමු දැන් අපි අරමුණු මොනවද අපි කිව්වේ? අපි කිව්වා ඇහැට එන රූපය. ඒ රූපය ප්‍රබල රූපයක් වෙන්න පුළුවන්. දුර රූපයක් වෙන්න පුළුවන්. ආලෝකය අඩු වෙන්න පුළුවන්. අවධානය අඩු වෙන්න පුළුවන්. දැන් අර ඔබතුමී කිව්වා වගේ මේ ගියාත්ම වල කර්මහින්ද ඇඟපත දුර්වල වෙච්ච කෙනෙකුට ඒ රූපය එන්නේ කොහොමද? අඩුවෙන් එන්නේ නේ. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා ඇස් අඩුවෙන් පේන කෙනෙක්. නැත්නම් වයසට යනවා. ඒතර එයාට රූපේ කොහොමත් අරමුණ එයාට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ කායික අශක්්‍යතාවය, වයසකකම, ඒ වගේම සංසාර ගමන එයාගේ ඉඳුරංගේ තියෙන දියුණුව, ඉන්ද්‍රිය ගෝචර බව, මේ ඔක්කොම එක තමයි අතන ගොඩක් වදින්නේ කියලා අර උඩහරියේ ගොඩක් වදින්නේ. එහෙම නැතුව මේ වෙන පුද්ගල බද්ධ කාරණාවක් එතන වෙන්නේ අරමුණ ඒ පුද්ගලයාට සම්බන්ධ වෙන විදිය අනුව පමණයි. එහෙම හැර එතන අපිට දෙයක් ගන්න බෑ. ඒතර අරමුණ ප්‍රබල දුර්වල වෙන එකට තමන්ගේ බලපෑමකුත් තියෙනවා. ඒ වගේම අරමුණ ප්‍රබල දුර්වල වෙන එකට අරමුණේ බලපෑමකුත් තියෙනවා. අරමුණ ඇතුලේ තියෙන ස්වરૂපේ හැකියාවකුත් තියෙනවා. මේ දෙකම එතන තියෙනවා. ඒතකොට දැන් මේ ජීවිතේම අපේ අතීතය අතීත භවංග විදියට එනවාද? සමහර වයසක අයට ඉස්සර අතීතේ මතකයි දැන් කාලේ මතක නැහැ. දැන් අරමුණු ගන්න බෑ දුර්වල වෙලා. ඒ වුණාට ඉස්සර ඒවා මතකයි. නෑ. මේ ජීවිතයේ අතීතයම නෙමෙයි එතන කියන්නේ. දැන් මෙතන මේ භවංග කියන්නේ ඊටාම සියුම් අවස්ථාවක්. ඒතර අපට වර්ණ මාත්‍රයක්වත් අපි දන්නේ නෑ. දැන් අපි චක්කු විඤ්ඤාණයේදී වර්ණ මාත්‍රයක් කියන්නේ අභිධර්ම කියන්නේ. ශබ්ද මාත්‍රයක්. අපි දන්නේ නෑ මොකක්ද කියලා. අපි සංඥාවට වේදනාවට දාගත්තම අපිට තේරෙන්නේ. ඒතර මේ වයසක කෙනෙක්ගේ කතාව ගන්න බෑ මෙතන. ඒතර අපිට ඒක ගන්න පුළුවන් වොත්තපණේදී. අන්න යාට පුළුවන් යෝනිසෝ මනසිකාරය දාගන්න. අන්න එතනක් බැරි වෙනවා නම් ඔන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක කියන්නේ මේ ඕනම සත්වයේගේ අපි සුනකෙක් ගත්තත් එයාටත් එහෙමයි. නේ? එයාටත් තියෙන මේ කතාවම තමයි. ඒතර එයාට එන්නේ මෙතන එයාට කුසල් කරගන්න බෑනේ. කුසල් සිත් එයාට එන්නේ නැහැ. එයාට එන්නේ ඔක්කොම අහේතුක චිත්තේ. එයාට අකුසල් සිත්තේ. ඒතකොට දැන් අතන ගත්තොත් මේ මෙතන ගන්නම වෙන්නේ මේ භවංග කියලා අපි ගන්නම වෙන්නේ ගියාත්මේ අපි මැරුණා චුති චිත්තේ හරහා මේ ආත්මේ අපි උපදිනකොටම ඒ පළවෙනි සිත අපි මේ ඉපදිච්ච ගමම්ම අපට ඇති වෙන පළවෙනි චිත්තය කියන්නේ පටිසන්ධි චිත්තය. ඒ පටිසන්ධි චිත්තයට ගෝචර වෙනවා කාරණා තුනෙන් එකක්. කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත. අන්න ඒ තුනෙන් එකකට අරමුණු වෙච්ච අරමුණ තමයි මේ භවංගවල තියෙන අරමුණ. ඒතර එතෙන්දි වයසකකමක් ඉන්ද්‍රිය දුර්වලත්වයක් අදාළ නැහැ ඒකට. ඒතර මේක අපි ගියාත්මේ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා ඉපදිච්ච ගමම අපට හැදෙන විදිය තමයි එතන තියෙන්නේ. ඒක පැහැදිලිද? ඔව් පැහැදිලි. එතන වයසක ප්‍රශ්න මොකුත් නැහැ. මේ අපි උපදිච්ච විදිය. තවත් ප්‍රශ්න තිබෙනවද? අඳුරනේ මේ හිත පවතින ස්ථානය රුධිරයට හදවතේ රුධිරයට සම්බන්ධයි කියලා කිව්වා. ඔව්. සමහර අවස්ථාවලදී හදවත මාරු කරන අවස්ථාවල් තියෙනවා. ඔව්. මට පොඩ්ඩක් දෙන්න. රුධිරයට සම්බන්ධයි කියලා අටුවාචාර්යන් වහන්සේලා කියනවා. එහෙමයි කියනවා. එතකොට හදවත මාරු කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම රුධිරය මාරු කරන අවස්ථාවලුත් තියෙනවා. ඔව්. එතකොට ඒ පුද්ගලයාගේ සිත දිගටම ඒ විදිහටම පවතිනවා ඒක. ඔව්. එතකොට ඒකේ කියනවා නේද පරස්පරයක්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් ඒකේ හදවත මාරු කරනවා. දැන් මෙතන කියන්නේ මේ හදවත ඇතුලේ තියනවා කියලා නෙමෙයි හදවතේ ලේ ආශ්‍රය කරගෙන තියනවා කියලා කියන්නේ. හදවතේ රුධිරයක් ගමන් කරනවානේ. එතකොට දැන් අපි හිතමු කෙනෙක්ගේ හදවත අයින් කරනවා කියලා. ඔබතුමා කියපු මොකක් හරි අපි හිතමුකෝ මේ මාරු කරනවා කියලා. ඒතර අනිවාර්යෙන් ඒ මාරු කරන මොහොතේ එයාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නේද හදවතේ? ඒක මොකක් හරි යා නොමරන විදියට ඒක හදලා තියෙනව නේද? ඒක යාගෙන් අයින් කරලා හරි සම්බන්ධ කරන ඒ සූක්ෂම මොහොතේ උනත් තියෙනවා. ඒතර මේ කියන විදිය අනුව මේ විඥානය අපි කියන්නේ මේ මනෝ ධාතුව මේ අපේ භවංගයේ කියන එක ඒ අදාළ පුද්ගලයාගේ හදවතේ තියෙන රුධිර ගමනාගම විශේෂයෙන් හදවතට සම්බන්ධ ළඟ තියෙන රුධිර ගමනාගමයත් එක්ක ඉන්නවලු. ඉතින් දැන් ඒ බඳු අවස්ථාවක ඒ පුද්ගලයා නම් දිගටම ජීවත් වෙනවා. ඒතර ඒ හදේවත්ව අනිවාර්යයෙන් මේ පුද්ගලයා සමග ඉන්නවා. ඒකටන්ට අදාළයි.
රූපේ මාරු නේ මෙතන රූපේනේ අයින් කරන්නේ. නමුත් අර ටික ආශ්‍රය කරගෙන වාසය කරනවා. මම හිතන්නේ එතන ගැටලුවක් තියෙනවා කියලා අපිට භෞතිකව මේගේ කැලි ගලෙව්වට මේ එතන ආශ්‍රය මොකද මේක පෙළේ කියන්නේ නැහැ. මේ පාළියේ මේ කැනන් එකේ අභිධර්ම කියන්නේත් නැහැ. මේක අභිධර්මයේ සම්බන්ධ අටුවාචාරින් වහන්සේලා උන්වහන්සේලාගේ අදහසක් වශයෙන් ප්‍රකාශ කරනවා. හදේවත්තු කියලා එකක් තියෙනවා. මනස එතන ආශ්‍රය කරන්න පුළුවන්. පෙළේ කියන්නේ මනසට තැනක් නැහැ. අශරීරයි. මනසට එක කායික ස්ථානයක් නැහැ. නමුත් අටුවාවේ කියනවා මෙතන හදේවත්තු කියලා තැනක මේක රැඳෙනවා කියලා ගොඩක් කියලා. රුධිරේ ඒ සමීපම රුධිර ධාතුව ආශ්‍රය කරගෙන තියෙනවා කියන්නේ. එතකොට ඒක අදහස් දෙකක් තියෙනවා නේද? මෙහිමයි අටුවාචාර්යන් වහන්සේලා මේක සංවර්ධනය කරලා තිනවා අදහස් පළ කරලා තියෙනවා. ඉතින් දැන් අපි රුධිරය ආශ්‍රය දැන් මෙහිම ගමුකෝ. දැන් මේක තමයි කියන්නේ හදවතේ තියෙන එක නෙමෙයි හදවතේ තියෙන රුධිරය ආශ්‍රය කරන් තියෙනවා. ඒතර මේ පුද්ගලයාගේ රුධිරය නැති වෙන්නේ නැහැ නේ. ඒතර අපිට මේ පුද්ගලයාගේ රුධිරය මෙහි ගමන් කරනවා. ඒ රුධිරය ආශ්‍රය කරන් යා ඉන්න වෙන්න පුළුවන්. මේ සෝස් එක සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. නමුත් එහෙම අදහසක් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ආන්දරු කියවයි මතය අනුව ශරීරයේ සම්බන්ධව ශරීරයෙන් පිට ඉන්නවා. අද සිත පවතිනවා කියලා නේද? ශරීරයේ සම්බන්ධව නමුත් ශරීරයෙන් පිට. ශරීරය ඇතුලේ නෙමෙයි. අර අශරීරම් කියන්නේ. ඔව් ආන්දරුනේ දැන් අශරීරම් කියන්නේ ශරීරයෙන් පිට හිත පවතිනවා කියලා නෙමෙයි. සිතට ශාරීරික ස්ථානයක් පෙන්වන්න බෑ කියන එකයි. එක ස්ථානයක් පෙන්වන්න බෑ. හිත තියෙන මොලේ කියලා කියන්න බෑ. අන්න ඒකයි කියන්නේ. හිත කකුල තියෙනවා කියලා කියන්න බෑ. හිත හැමතැනම තියෙනවානේ. ඒතර මේ හිතට එක ස්ථානයක් පෙන්වන්න බෑ කියලා කියන්නේ. සමහර ලාවට හිතේ තියෙන ඩයිනමික් ස්වરૂපය, ඊටාම ප්‍රබල ස්වરૂපය නිසා තමයි එහෙම කියනවා වෙන්න පුළුවන්. නමුත් මේ අටුවාචාර්යන් වහන්සේලාගේ ආකල්පය තමයි අදහස තමයි මේ හදවතට ආසන්නයේ ගමන් කරන රුධිරයත් එක්ක තමයි මේ මනෝ ධාතුව තියෙන්නේ කියලා. ඉතින් අපිට ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාගේ අදහස තමයි ඒක. එතකොට දැන් අපි මරණය ගත්තොත් දැන් බෞද්ධ ක්‍රමයට අනුව මේ මරණය කියන්නේ මොකක්ද? එතකොට දැන් අපි දන්නවා මොලේ මැරෙනවා. බ්‍රේන් ඩෙත් එකක් වෙනවා. බ්‍රේන් ඩෙත් එක වුණාට කෙනෙක් ජීවත් වෙනවා බෞද්ධ ක්‍රමය අනුව. ඇයි? කොහෙද මේ විඥානේ තියෙනවා කියලා කියන්නේ අටුවාවට අනුව. හදේවත්තු. හදේවත්තු මැරලා නැහැනේ. හදේ වස්තුව තියෙනවා. හදේ වස්තුව මැරිලා මොලේ මැරෙන්නේ නැතුවත් තියෙන්න පුළුවන්. සිසියම් කාල පරිච්ඡේදයක් තුල. හදවත සම්පූර්ණයෙන්ම නැවතිලා රුධිර ගමන සම්පූර්ණ නැවතිලා නමුත් මොලේ තවදුරටත් පවතින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙමත් අවස්ථා හැබැයි හෘදේ වස්තුව සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ යම්කිසි විදියකින් වැඩ කරනවා නේද? නෑ සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනත් පුළුවන්. එහෙම තියෙනවා. මම 100%ක් මම දන්නේ නැහැ මේ විද්‍යාත්මක කාරණා. නමුත් මේකේ කියන කාරණා අනුව හෘදේ වස්තුව සම්බන්ධ කරගෙන තිබෙන රුධිරය ආශ්‍රිතව තමයි හදේ වස්තුව කියන එක තියෙනවා කියලා කියන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේක අපිට තාක්ෂණිකව පෙන්වන්න එකපාරට බැරි වෙන්න පුළුවන්. අදහසක් වශයෙන් තමයි කියන්නේ. ඉතින් එතකොට තාක්ෂණික වශයෙන් කියන්න අමාරුයි. ඊළඟට ඔව් ඊළඟට අපි තව එක ප්‍රශ්නයක් අරගෙන අවසන් කරමු වෙලාව යන නිසා. මම හිතන්නේ වෙනත් ප්‍රශ්න නෑ වගේ. අපි එහෙනම් කටයුතු අවසන් කරමු. අද දවසේ අපි ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරේ මේ චිත්ත වීති සම්බන්ධව චිත්තක්ෂණ අනුව සිත් හැදෙන්නේ කොහොමද? අපි ගොඩක් වෙලාවට දැනන් හිටියේ චිත්තක්ෂණ 17ක් වැඩ කරන්න ඕන කියලා. නමුත් 17ක්ම අවශ්‍ය නෑ සමහර සිත් වලට. ප්‍රබල සිත් වලට 17ක් අවශ්‍යයි.
පංචද්වාරා චිත්ත පරාවර්ජන චිත්ත වීති අපි කතා කරා 15ක් මනෝද්වාර චිත්ත වීති අපි කතා කරා 9ක්. ඒ වගේම ඊට අතිරේකව අපි භවංගේ ගැන කතා කරා. භවංගේ කියන්නේ මොකද්ද? භවංගයට අරමුණු වෙන්නේ මොකද්ද? ඒ වගේම අපි කතා කරා ජවනයේ සම්බන්ධව විශේෂම කාරණාවක්. ජවනය තමයි අපේ කුසල අකුසල හදන තැන. මතක තියාගත යුතුයි ජවන් 7ක් තිබෙනවා. ඒ ජවන් 7 මම පොඩි විස්තරයක් කරන්න අවශ්‍යයි. ජවනය කියන්නේ පොඩි කාරණාවක්. විශේෂයෙන්ම අපි දන්නවා මේ අපි මැරෙන මොහොතේ ජවන් 7ක් පහළ වෙන්නේ. ජවන් 5යි පහළ වෙන්නේ. ඒ වගේම සාමාන්‍ය ජීවිතය අපිට ජවන් 7ක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ යමා මහ පෙළහැර පානකොට ජවන් 4ක් හෝ 5ක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒ වගේ ජවනය කියන්නේ හරි වැදගත් තැනක් ඒ චේතනාව නිසා. මේ රස කරගත්තා වූ සියලු පින් කුසල හේතු වෙලා බාප සම්දිනාගේම මියගිය ඥාතීන්ට පින් දෙන අවශ්‍යයි. නිසා මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා සංසාර ගමන සූපත් කරගනිත්වා උතුම් නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරයක්. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා ඔබ අප සෑම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගනු ලබත්වා දෙවියන්ව පතන්නා අවබෝධයකින් උතුම් නිවන් සුවය කරා එළඹෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි කල්පනා කරමු ලබාගත් වූ සීල පින් කුසල හේතු වෙලා ඔබ අප සෑම දිනාටම ජාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් වෙත්වා. සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. ලබන සිකුරාදා දවසේ අපි කතා කරන්නේ කාමාවචර කුසල් සිත් සම්බන්ධව. තර කාම සෝබන චිත්ත සම්බන්ධව අපි දන්නවා 24ක් තිබෙනවා. කුසල් සිත් මහා කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි. ඊට පස්සේ අපි පටිසන්ධි චිත්ත ගැන කතා කරනවා. ඒ වගේම හෙට දවසේ අපේ මාසික සීල සමාදානය තිබෙනවා. ඒකත් ගොඩක් අය දන්නවා සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න. හැම දිනකටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. Transaction. තෙරුවන් සරණයි.